හරි අපි එහෙනම් පටන් ගමු කට්ටිය එකතු වෙනකම්. තව ටිකයි ඉන්නනේ. අපි ගිය සතියේ පළවෙනි අභ්‍යාසය කරා සමීකරණ හැඳින්වීම සම්බන්ධයෙන් පොඩි ගාණක් එක අභ්‍යාසය කරා දෙක අභ්‍යාසය කරා ඊළඟ හතර අපි දිගට කතා කරන්න ගියානේ හතරවෙනි අභ්‍යාසය. එහෙනම් අපි මුලින්ම කරමු ටිකක් ලේසි ගානකින් පටන් ගමුකෝ. පස්වෙනි කවුලන්නේ පස්වෙනි ගන්න පුළුවන්. ඒක ලේසි. පස්වෙනි අභ්‍යාසය කරන්න පටන් ගන්න. අභ්‍යාස අංක 5. හරි? ඒක මෙන්න මෙහෙම දීලා තියෙන්නේ පිටු අංක 3 සහ 4 දෙකේම තියෙනවා අභ්‍යාස අංක 5 කියන එක. පහක් දැක්වෙන තොරතුරු සුමති සහෝදරයන්ගේ ව්‍යාපාරට අදාළ වේ. සුමති සහෝදරයන්ගේ ව්‍යාපාරට අදාළ වේ. 2020 4යි 1 දිනට ශේෂයන් 2020 4යි 1 කියන ආරම්භක ශේෂයන් මේ දීලා තියෙන්නේ. ඉදිරියට කළ ගෙවීම් තියෙනවා 10000ක්. මුදල් 8000යි. තොගේ 3000යි. ඒ ඔක්කොම වත්කම්නේ. ඊළඟ ණය හිමියෝ 6000යි. ප්‍රාග්ධනය 10000යි. උපචිත විදුලිය 5000යි. දැන් වත්කම් සමානයි හිමිකම් දන වගකීම් කියන සමීකරණය තමයි දීලා තියෙන්නේ. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අර ණය හිමියෝ ගාවට උපචිත වේදම්මාවන වඩා හොඳයි. නමුත් කමන්නේ අපි සමීකරණ දීලා තියෙන විදිහට ආරම්භක ශේෂ ටික ලියා ගන්න වෙනවා. හරි? අප්‍රේල් මාසයේ ගණදෙනු දීලා තියෙනවා. එතන ගණදෙනු 9ක් දීලා තියෙනවා. අහන්නේ මේවා සමීකරණට ආදේශ කරන්න. සමීකරණට ආදේශ කරන්න කියනවා. ලාභය ගණනය කරන්න. ලාභය ගණනය කරන්න. ඊට අමතරව මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළියෙල කරන්න. එතන අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළියෙල කරන්නේ ආරම්භක ශේෂ සහ අපි ලියපු සමීකරණ ටික පල්ලෙහාට එකතු කරලානේ. හරි ඒක කරමු එහෙනම් අපි මුලින්ම සමීකරණ ඔය විදිහටම ලියා ගන්න. සමීකරණ ඔය විදිහටම ලියා ගන්න. බලන්න. ඔය තියෙනවා ඉදිරියට කළ ගෙවීම්. පේන්නේ නැහනේ. ඉදිරියට කළ ගෙවීම්. ධන මුදල් ධන තොගය සමානයි. සමීකරණය අපි හදන්නේ පස්වෙනි අභ්‍යාස ඉස්සලම. අභ්‍යාස අංක 5. ඉදිරියට කළ ගෙවීම් ධන මුදල් ධන තොගය සමානයි ණය හිමියෝ ධන ප්‍රාග්ධනය ධන උපචිත විදුලිය ඔන්න ඔය විදිහට ආරම්භක ශේෂ ටිකක් අපිට දීලා තියෙනවා. ආරම්භක තොරතුරු ටික දීලා තියෙනවා. මේකේ ශේෂ ටික එහෙමම දාගන්න. ශේෂ ටික දාගන්න. ඉදිරියට කළ ගෙවීම් වල තියෙනවා 10000ක්. මුදල් 8000ක් තියෙනවා. තොගේ 3000ක්. ණය හිමියෝ 6000යි. ප්‍රාග්ධනය 10000යි. උපචිත විදුලිය 5000යි. හරිනේ? ඔය ආරම්භක ශේෂ ටික ලියා ගන්න. ආරම්භක ශේෂ ලියා ගන්න. දැන් මේක අපිට ලාභය ගණනය කරන්න කිව්වට ලාභය ගණනය කරන්න ක්‍රමයක් දීලා නැහැ. ඒකේ ආදායම් ප්‍රකාශය මගින් ලාභය ගණනය කරන්නද ඊළඟට
ලාභ සමීකරණය. නැත්නම් ඒකට අපි කියන සුද්ධවත්කම් ප්‍රවේශය කියලානේ. ඒකට ලාභය ගණනය කරන්න කියලා එහෙම විශේෂ ක්‍රමයක් යෝජනා කළා නේ. ඒ නිසා අපි කරන්නේ සාමාන්‍ය විදිහට ආදායම් වල වියදම් අඩු කරලා ලාභය ගණනය කරන එකක් කරමුනේ. එහෙම ගන්න. හරි දැන් ලියන්න පටන් ගන්න. හරි. මුලින්ම අපි ලියමු එක සපයන ලද සේවා වෙනුවෙන් රුපියල් 17000ක් ලැබුණා. ලැබිය යුතුයිලු 3000ක්. ඒතර සේවා සපයලා සේවා ආදායම් අපිට හම්බෙලා තියෙනවා රුපියල් 17000ක් තව ලැබෙන්නත් 3000ක් තියෙනවලුනේ. ඒතර ඔක්කොම සේවා ආදායම් කීයද? ඔක්කොම සේවා ආදායම් 20000යි. ඒතර ආදායමක් වැඩි වුණා කියන්නේ ව්‍යාපාරේ ලාභය වැඩි වෙනවා. ආදාය වැඩි වුණා කියන්නේ ව්‍යාපාරේ ලාභය වැඩි වෙනවා. ඒ කියන්නේ හිමිකමට තමයි ඒක එකතු කරන්න ඕනේ. ප්‍රාග්ධනයට එකතු කරන්න. ප්‍රාග්ධනයට එකතු කරන්න. හරිද? ඒ ලැබුණු ආදායමත් මේ තුල තියෙනවා, ලැබිය යුතු එකක් තියෙනවා. අපි කොහොමත් උපචිත පදනමනේ ගිණුම් ගත කිරීම සඳහා යොදා ගන්න පදනම. ලැබුණත් නොලැබුණත් පදනමින් ලියන්නේ නේ. ඒතර මුදලින් ලැබිලා තියෙන කීයක්ද අපිට? 17000ක්. මුදල් වලට 17000ක් එකතු කරන්න. ලැබේ යුතු එක අපිට ණය ගැතියන්න තමයි එකතු කරන්න තියෙන්නේ. අද මේක ප්‍රශ්නයක් තියෙනවා, ණය ගැතියෝ දීලා නැහැ නේ. ණය ගැතියෝ දීලා නැහැ. දැන් මොකද කරන්නේ? ණය ගැතියෝ කියලා අපිට වත්කමක් දාගන්න ඕනේ. ඒක ගානේ පොඩි අවුලක් තියෙනවා. හරි? ඉත තියනවා නේද පොඩ්ඩක් එහෙට මෙහෙට කරගන්න බලන්න. මෙන්න මේ හරියම කමන්නේ. පොඩියට ණය ගැතියෝ දාගන්නකො. ඒතර ආරම්භක ශේෂයක් නැහැ. මෙතන 3000ක් කියලා දාගන්න. ණය ගැතියෝ සමීකරණයට එකතු කරගන්නකො වත්කම් පැත්තේ. පේන්නේ නැහැ නේද ඊට පස්සේ. දැන් පේනවද? ණය ගැතියෝ කියන එක මම සමීකරණයට අලුතෙන් ඇඩ් කරගත්තා ඒක. හරි? ඒතර ප්‍රශ්නයක් නැහැ. දැන් තේරුණාද ඒක? සපෙල් ලද සේවා වෙනුවෙන් 17000ක් ලැබුණා. තව වරාංගසිට ලැබිය යුතුයිලු 3000ක්. ලැබුණා 17000 ලැබිය යුතු 3000 කියන්නේ මුළු ආදායම 20000යි. ලැබුණ එක මුදල් වලට එකතු කරන්න ඕනේ. ලැබෙන්න තියෙන එක ණය ගැති වත්කම වැඩි වෙන්න බලපානවා. ණය ගැති වත්කම වැඩි වෙන්න බලපානවා. හරිනේ? ඊළඟ පියන් 2. රුපියල් 5000ක සේවා සපයා 6000ක් ලැබුණා. ඔව්. දැන් සේවා ආදායම 5000යි. ඒකත් ලාභයට එකතු කරන්න. 5000ක සේවා සපයා 6000ක් ලැබුණා. 5000ක් සේවාවක් සපයනකොට 6000ක් ලැබිච්චාම 1000ක් කලින් හම්බෙලානේ. ඉදිරියට හම්බෙලානේ. ආදායමක් ඉදිරියට හම්බුණා කියන අපේ බැඳීමක් වගකීමක් වෙනවා. තේරුණාද? එතන මෙහෙම කරන්න. 5000ක සේවා සපයලා 6000ක් ලැබුණා. මුදල් 6000ක් වැඩි කරන්න. මුදල් 6000ක් වැඩි කරන්න. හරි? 5000ක සේවා ආදායමක් ලැබෙනකොට සේවා ආදායමක් සපයනකොට 6000ක් ඒ වෙනුවෙන් මුදල් ලැබිලා තියෙනවා. 6000ක් මුදල් ලැබිලා තියෙනවා. එතකොට අපි ඉතුරු 1000 දාන්න ඕනේ වගකීම් වලට. හරි? ඒ වගකීම තමයි කලින් ලද ආදායම. කලින් ලද සේවා ආදායම. කලින් ලද සේවා ආදායම් කියලා අපිට වෙනම එකක් දීලා නැහැ නේ. ඒක වගකීමක් වශයෙන් ණය හිමියන්ටවත් තමයි එකතු කරන්නේ. මේක දීලා තියෙන තොරතුරු වලින් හදන්න එපේ. ඒ නිසා තේරුණාද එතකොට? 5000ක සේවා සපයලා 6000ක් ගත්තා. මේ ආදායම මේ මුදල් ලැබිච්ච එක සේවාව කලින් මේ කියන්නේ 5000ට 6000ක් ලැබුණා කියන්නේ කලින් හම්බෙලා තියෙනවා අපිට 1000ක් ඒක අපේ වගකීමක් බවට පත් වෙන්න ඕන. හරි. ඊළඟ බලන්න අංක 3. අයිතිකරු වෙනුවෙන් ව්‍යාපාරයේ සේවා සපයලා තියෙනවා 2000ක්. දැන් අයිතිකරු සහ ව්‍යාපාර වෙනස් නේ දෙන්නෙක් නේ. ඉතින් මේක සේවා ගැනිල්ලක්. මේක ගැනිල්ලක් වශයෙන් ලියන්න ඕන. අංක 3 ගැනිල්ලක් වශයෙන් වාර්තා කරන්න. අයිතිකරු වෙනුවෙන් ව්‍යාපාරය සේවා සැපෙව්වා. කෙලින්ම ගැනිල්ලක්. හිමිකම අඩු කරනවා 2000ක්. මුදල් අඩු කරනවා 2000ක්. මේක ලාභයට ගන්න එපා. ඒක පොඩි කතරයක් දාලා තියාගන්න. ලාභයට ගන්නෑ අපි. ලාභයට ගන්න නැති හේතුව මොකද්ද? මේක අයිතිකරු වෙනුවෙන් සේවා සපයලා තියෙන්නේ. ඒතර අයිතිකරුගේ ගැනිල්ලක් වශයෙන් සලකන්න පුළුවන්. හිමිකම අඩු වෙනවා, මුදල් අඩු වෙනවා. හිමිකම අඩු වෙනවා,
මුදල් අඩු වෙනවා සේවා ගැනීමලි. ඊළඟට අංක 4ට යන්. අංක 4ට යන්න. රුපියල් 1200ක වෙනත් වියදම් ගෙවුවා. 1200ක වෙනත් වියදම් ගෙවුවා. ඒක පුළුවන්. වියදම් නිසා අපි ලාභය අඩු කරමු 1200ක්. වියදම් වැඩි වෙන්න ලාභය අඩු වෙනවා. හිමිකම අඩු කරන්න. මේකේ ආදාය වියදම් කියලා වෙනම තීරු නැහැ. ඒ නිසා ප්‍රාර්ථනෙන් 1200ක් අඩු කරන්න මුදලින් ගෙවලා තියෙනවනේ. එහෙනම් මුදල් වත්කමත් 1200ක් අඩු විය යුතුයි. වෙනත් වියදම් ගෙවුවා. මුදල් වත්කම අඩු වෙනවා. වියදම් නිසා ව්‍යාපාරයේ ලාභය අඩු වෙනවා. වියදම් නිසා ලාභය අඩු වෙනවා. පැහැදිලි නේද? හරි. පස්සේ අපි ලාභය හොයමු ඈ. ඊට බලන්නකෝ පස්වෙනි ගැලපීම. පහ මොකක්ද කියන්නේ? පස්වෙනි එක අපිට කියනවා මෙහෙම. මාස දෙකකට පස්සුව ගේමේ පොරොන්දුව මත 3500ක භාණ්ඩ ගත්තා පුළුවන්. 3500ක භාණ්ඩ ගන්න මාස දෙකකට පස්සුව ගෙවන්නේ. ඒ කියන්නේ ණයට අරන් තියෙන්නේ. බඩු ණයට ගැනීම. එහෙනම් බඩු තොගේ ගම්මු 3500ක් වැඩි කරන්න. ණයට ගත්තාම කවුද වැඩි වෙන්නේ? ණය හිමි වගකීම. ණයට ගත්තාම කවුද වැඩි වෙන්නේ? ණය හිමි වගකීමනේ. බඩු තොග වත්කම වැඩි වෙනවා සහ ණය හිමි වගකීම වැඩි වෙනවා. බඩු තොග වත්කම වැඩි වේ, ණය හිමි වගකීම වැඩි වේ 3500යි. අංක 6. අංක 6. හොඳට කියවන්න. අප්‍රේල් මාසයේ විදුලි බිල 12000යි. ගෙවූ මුදල 14000යි. ඔව්. දැන් ඒක අපිට දැන් 12000ක් වුණ ඇතුළට 14000ක් ගෙවුවා කියලා ඉස්සරහට ගෙවුවා කියලා ගන්න යන්න එපා. දැන් මෙතන සමීකරණ දිහා බැලුවා නම් හොඳට පේනවා අපිට මුලින් තියෙන උපචිත විදුලිය කියලාන්නේ. දැක්කද? මෙතන උපචිත විදුලිය 5000ක් තියෙනවා. එහෙනම් අපිට හිතන්න වෙනවා අප්‍රේල් මාසයේ විදුලි බිල 12000යි. එතන උනාට 14000ක් ගෙවුවා කියන්නේ ඔව් අපි මේ උපචිතය කෙනොත් කොටසක් ගෙවලා තියෙනවනේ. ඉස්සලාම ගෙවන්න තියෙන ටිකනේ ගෙවන්න වෙන්නේ. නේද? ගෙවන්න තියෙන ටික තමයි මුලින් ගෙවන්න වෙන්නේ. එහෙනම් අපි ඉස්සලාම ගමු මේ 14000 කියන එකෙන් 14000 කියන එකෙන් 5000ක් ඉස්සලා මේකෙන් අඩු කරන්න ගෙවන්න තියෙන ටික. ගෙවන්න තියෙන විදුලිය අඩු වෙනවා. උපචිත විදුලිය ඍණ වෙනවනේ. 5000ක් ගෙවුවා. ඊළඟට අප්‍රේල් මාසයේ බිල 12000යි. අනිවාර්යෙන් ගෙව්වත් නොගෙව්වත් ලාභයට බලපාන්න ඕන 12000ක් නේ. ගෙව්වත් නොගෙව්වත් 12000ක් ලාභයට බලපාන්න ඕන. ගෙව්වත් නොගෙව්වත් 12000ක් ලාභයට බලපාන්න. හරිද? එතන මේ 14000ක් ගෙව්වා කියන එකෙන් අදහස් වෙන්නේ දැන් 14000 අපි ගෙවමු කොහොමද මුදලින් මෙතනනේ. මුදලින් 14000ම අඩු කරන්න ඕන. මුදලින් 14000ම අඩු කරන්න. ඊළඟ ආයෙත් අපිට ගෙවිය යුතු එකක් තියෙනවා කියන්නේ. ආයෙත් ගෙවිය යුතු එකක් තියෙනවා. කීයක් ගෙවන්න තියෙනවද තව? දැන් 14000ක් ගෙවුවට නැත්නම් මෙහෙම ගමුද ඒක? දැන් මේ මාසේ බිල පරණ එකෙන් 2000ක් විතරක් අඩු වුණා කියලා ගත්තා නම් හරි නේද? තව ඒතකොට ගෙවන්න ඉතුරු වෙනවා. එහෙම ගමුනේ. නැත්නම් මේක ආයෙම හිටියා වගේ වෙනවා. මෙහෙම ගන්නකො. දැන් 14000ක් ගෙවුවා ඒක හරි. මුදල් වලින් 14000 අඩු වෙන එක එහෙම තියාගන්න. මාස විදුලි බිල වියදමක් ලාභයට බලපාන්නේ උපචිත බද්‍රමින් 12000. ඒතර 12000ට 14000 ගෙවුවා කියන්නේ පරණ එකෙන් අපි 2000ක් අඩු කරනවා. උපචිත එකෙන් 2000ක් අඩු කරනවා. ඒක තමයි ලේසිම වැඩේ. නැත්නම් අපි හිතුවේ අර මේ 5000 ඉස්සලා ගෙවලා මේ මාසේ 12000න් 7000ක් ගෙවුවා නම් නෙමෙයි 5000යි 9000ක් නේ. 9000ක් ගෙවුවා නම් තව ආයෙත් 3000ක් ගෙවන්න තියෙනවා. ආයෙත් 3000ක් ගෙවන්න තියෙනවනේ. මේ පරණ 5000 ගෙවුවා. එහෙම හිතුවොත් බලන්න. ඒතර පරණ උපචිත එකේ පිය වෙලා යනවා. මේ 12000න් ඒතර 14000ක් ගෙවුවා කියන්නේ 9000ක් ගෙවනවා. තව 3000ක් ගෙවන්න තියෙනවා කියලා ආයෙ ගන්න වෙනවනේ. ඒත් ආයෙ බැලන්ස් වල මේකම තමයි වෙන්නේ. ඔව් මෙහෙම ලියවම හරිය. ඒතර 12000යි මාසෙ බිල ඒක ලාභයට බලපානවා. ඊට පස්සේ 14000ක් ගෙවපු එකෙන් පරණ එකෙන් 2000ක් අඩු කරන්න. ගෙවන්න තිබ්බ එක. ඒක ඉදිරියට ගේමක් කියලා ගන්න එපා. ඉදිරියට ගේම් කියලා ගත්තොත් වැරදිනේ. එහෙම ගත්තාම හරි. රයිට් ඊළඟ 7. රුපියල් 10000ක් යන්ත්‍රය මූල්‍ය කල්බදු ක්‍රමයට ගත්තා. කල්බදු ක්‍රමය කියන්නේ ලීසින් නේ.
ඒ කියන්නේ ඒත් ණයටනේ ගන්නෙනේ. වාරික වශයෙන් පස්සේ ගෙවන්න පොරොන්දු වෙලානේ ගන්න. ඒක ණයක් හැටියට ගන්නනේ. යන්ත්‍ර ගන්නෙ. යන්ත්‍ර ගත්තාම තරත් තව එකක් යන්ත්‍ර නෑනේ. තව ප්‍රශ්නයක්. ඒ සමීකරණ අඩුපාඩු ගොඩක් තියෙනවා. 7 යන්ත්‍ර කියලා පොඩ්ඩක් එකතු කරගන්න වෙනවා ඒකේ. අර මෙහෙම කරමු. මොකක් හරි මේ තියෙන එකටම එකතු කරමුනේ. යන්ත්‍ර සහ තොග කියලා දාන්න. එතකොට ලේසි. නැත්තම් ආයෙ වෙනස් කරන්න එපා. යන්ත්‍ර සහ තොග එකට ගමු. එතකොට හරි. ආයෙ හදනකොට ඒක වෙනස් කරලා හදමු අපි. කියන්නේ ආයෙ තනියෙන් හදද්දි හදන්න. මෙතන මේ තොගයට කියන තැනම යන්ත්‍ර කියලා එකතු කරගන්න. යන්ත්‍ර සහ තොග දෙකම එකට ගන්න ඕනේ. නැත්නම් මේ ඉඩ නැති වෙන්න පුළුවන්. දැන් මෙච්චරයි කරන්න තියෙන්නේ. යන්ත්‍රයක් ගත්තා රුපියල් 10000ක. යන්ත්‍රවත්කම වැඩි කරන්න. යන්ත්‍රවත්කම වැඩි කරන්න. 10000ක් යන්ත්‍ර වැඩි කරන්න. ණය හිමි 10000යි. දැන් ලීසින් ක්‍රමයට ගත්තා කියන්නේ අපි කල්බදු සමාගමට ගෙවන්න තියෙන සල්ලි අපේ වගකීම. කල්බදු ණය හිමි එක හැබැයි කල්බදු ණය හිමි නෑ. නමුත් අපි මෙතන ණය හිමියන්ට එකතු කරමු. නමුත් සාමාන්‍ය ණය හිමිය සහ කල්බදු ණය හිමිය කියලා දෙකක් හැටියට තමයි අපි සමාගම් වල එහෙම පෙන්නන්නේ. දැනට කොහොමද දාගත්තට කමන්නේ. තියෙන තොරතුරුත් එක්ක අපි හදමු. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපි සාමාන්‍යයෙන් පෙන්නනකොට කල්බදු ණය හිමි වෙනම යන්නේ. කල්බදු ණය හිමි යන්නේ වෙනම. සාමාන්‍ය ණය හිමි යන්නේ වෙනම. right. ඊළඟට 8 වෙනි එක රුපියල් 1000ක තොග යල් පැන්නා. හරි තොගය යල් පැනලා තියෙනවා රුපියල් 1000ක් එව්වා. තොගේ යල් පැන්න කියන්නේ තොගය අඩු වුණා කියන එකනේ. තොගේ අඩු වුණා. හරි 1000ක තොගේ යල් පැන්න කියන අපිට පාඩුවක්. ඒ නිසා තොගේ අඩු වෙනවා හිමිකම අඩු වෙනවා කියලා ගත්තනම් හරි. 1000ක් තොගේ අඩු වෙනවා හිමිකමත් අඩු. මෙතන තොගෙන් අඩු කරන්න 1000ක්. තොගේ 1000ක් අඩුවේ හිමිකම 1000ක් අඩුවේ. යල් පැන්න කියන පාඩුවක් ඒක. අවසානයකට යන 9 නවීන ගැලපීම. මොකද කියන්නේ? රුපියල් 500ක පොලිය සමග 1500ක කල්බදු වාරිකය ගෙවනවා. රුපියල් 500ක පොලිය සමග 1500ක කල්බදු වාරික ගෙවනවා. එතකොට දැන් පොලිය කියන්නේ වෙනම අපේ වියදමක් හැට යන්න ඕනේ. පොලිය කියන්නේ වියදමක්. මෙතනින් ලාභය අඩු කරන්න 500ක්. ලීසින් වාරිකය ගෙවනකොට පොලිය 500ක් වෙනම ගිහිල්ලා තියෙනවා. හරි පොලිය 500ක් වෙනම ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව කල්බදු ණය හිමියෙන් අඩු වෙන්නේ කීයද? 1000යි. මුදල් අඩු වෙනවා ඔක්කොම කීයක්ද? 1500ක්. බලන්න තේරෙනවද කියලා? කල්බදු වාරිකයේ 1500. කල්බදු වාරිකය කියපුවාම ඒ තුල පොලියක් තියෙනවා ණය වලින් අඩු වෙන කොටසක් තියෙනවා. අර බැංකු ණය වගේ තමයි. හරිද? එතන මේ ණය වලින් අඩු වෙන දැන් මෙතන කල්බදු ණය හිමියා 10000ක් ඉන්නවනේ. එයාගෙන් 1000ක් වෙනම අඩු වෙනවා. පොලිය කියන්නේ ව්‍යාපාරේ කොහොමද වියදමන්නේ. එතන වියදමක් නිසා ව්‍යාපාරේ ලාභය එතනින් 500ක් අඩු කරන්න සහ මුදල් 1500 අඩු කරන්න. කොහොම හරි මුදල් 1500 ව්‍යාපාරයෙන් එළියට ගිහිලා තියෙනවන්නේ. ඒකයි. ඔච්චරයිනේ. හරි දැන් අපි ලාභය ගණනය කරමුද? ලාභය ගණනය කරන්න බලන්න. පස්වෙනි අභ්‍යාසය හදන්නේ අභ්‍යාස සංඛ්‍යා 5. ලාභය ගණනය කරන්න. එයාට සූත්‍රයේ ලාභය සමානයි ආදාය ඍණ වියදම් කියලා. දැන් අපිට ආදායම් ප්‍රකාශය හදන්න කිව්වොත් විතරයි අපි ආදායම් ප්‍රකාශයක් හදන්නේ. නැත්නම් ආදායම් ප්‍රකාශ හදන්නේ නැහැ. හරි? එහෙනම් මේක ලියමු අපි ලාභය සමානයි ආදායම් ඍණ වියදම් කියලා. ලාභය සමානයි ආදායම් ඍණ වියදම්. ලාභය සමානයි ආදායම් ඍණ වියදම්. හරි? එහෙනම් ආදාය වියදම් ටික වෙනම එකතු කරන්න බලන්න. මේ ප්‍රාර්ථන තීරුවෙන් බලන්න ආදාය වියදම් මොනවද කියන්නේ. මේ 20000 ආදායමක් ලාභය සමානයි ආදාය ඍණ වියදම්. මම ආදායම් පල්ලෙහාට ලියලා යන්නම්. මේ 20000 ආදායමක් වෙනම එකතු කරලා පෙන්නන්න. දැන් මේක ඉඩ ප්‍රශ්නෙත් තියෙනවා පෙන්නුම් කරන්න වෙලට වඩානේ. හරි. මෙතන මේ 1000මක 5000මක දේ සේවා සැපීමක් ගැන කිව්වනේ. ඒකත් ආදායමක් වශයෙන් ගන්න දරණි. ඔය 5000ක සේවා සපයලා 6000ක් ලැබුණේ. ඒකත් ගත්තා. මේක අයිතිකරු වෙනුවෙන් සේවා සැපීම අපි කතරයක් දාගන්න කිව්ව ඒක ගැනිල්ලක් වශයෙන් ගත්තේ. ගැනිල්ලක් වශයෙන්. ඒක ලාභයට බලපාන්නේ නැහැ. ඔච්චරයිනේ. ඔච්චරයි. එහෙනම් ආදායම් කොට එකතු කරගන්න 25000. ආදායම් 25000යි. දැන් වියදම් ටික වෙනම හදා ගන්න බලන්න.
වියදම් ටික වෙනම හදන්න බලන්න. වියදම් ටික වෙනම හදන්න. මේ ඍණ තියෙන වියදම්. මෙතන මොකද්ද 1900 වෙනත් වියදම් කියන එකනේ. 1900යි. එතන 12000 කියන්නේ විදුලිය ගෙවප එකනේ. 12000යි. එතන 1000 කියන්නේ තොගේ යල් පැනපු එක. එතන 500 කියන්නේ කල්බදු පොලිය. හරි. එතන විභාගයේදී මේ ආදාය වෙනම වියදම් වෙනම පෙන්වන්න මේ විදිහට. මොකද නැත්තම් වෙන්නේ අපි වෙන තැනක හදලා උත්තරේ ගත්තට මෙතන ගෙන ආපු උත්තරේ වැරදි නම් අපිට ලකුණු කීයක්වත් හම්බෙන්නේ නැහැ. දැන් මෙතන මේ දෙකටම එක ලකුණක් දෙන්න පුළුවන්. මේකේ දෙකට එක ලකුණු ගන්න දුන්නොත් එහෙමනේ. අයිතම දෙකක්වත් අපි හරියට ගත්තොත් එක ලකුණක් හරි අපිට විභාගෙදී හම්බ වෙනවා. නැත්නම් ඒ ලකුණ අහිමි වෙනවා. උත්තරේ විතරක් දාලා උත්තරේ වැරදුනොත්නේ. එහෙනම් 25000න් අඩු කරන්න මෙතන කීයද? 12යි 13යි 14යි 700ක්. හරිනේ 14යි 700. හරි. දැන් සුද්ධ ලාභය ගන්න මේ විදිහට 300යි 10300. සුද්ධ ලාභය 10300 කියලා හදාගන්න. 10යි 5යි 1 1 2 හරි 10300. 10300යි සුද්ධ ලාභය. එතකොට ආදායම් ප්‍රකාශ අපි හැදුවේ නැහැ. ලාභ සමීකරණය ගැන අපි හිතුවේ නැහැ. ඇයි අපි එහෙම ගත්තේ නැත්තේ? හේතුව අරකයි අපිට ලාභය හොයන්න කියලා විතරයි තියෙන ක්‍රමයක් යෝජනා කළන්නේ නැහැ. ඒ නිසා අපිට කැමති විදිහකට හදන්න පුළුවන්. ආදායම් ප්‍රකාශ හදන එක අමාරුයි. මේක තමයි ලේසිම ක්‍රමේ. ආදායම් වල වේදන් අඩු කරලා ලාභය හොයාගන්න. 10300. හරි. දැන් අපි අවසන් කරමු මේක. මූල්‍ය තත්ත්ව ප්‍රකාශ පිළියෙල කරන්න ඕනේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශ. දැන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන්න මේ ටික පල්ලෙහාට එකතු කරන්න. අපි මේ දවස්වල මූල්‍ය ප්‍රකාශ ගැන කතා කරනවා නේද? මූල්‍ය ප්‍රකාශ කතා කරන්න කලින් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයම දන්නවා ඒ කියන්නේ. සමීකරණ පාඩමෙත් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශ හදලා තියෙනවා. ඊළඟට දිත්ත සටහන් පාඩමෙත් සමීකරණ හදලා තියෙනවනේ. මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ හදලා තියෙනවා. හරි. දැන් මේක මං කැමරාව අයින් කරන්නද මේ සාමාන්‍ය ලැප් එකේ කැම් එකට දාන්නම් නැත්නම් පේනව අඩුයිනේ. පුතා මේක ගලවන්න. කැමරාව අයින් කරලා මේක දාන්න. ලැප් එක දාන්න. එකතු කරන්න බලන්න මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට අර ගන්න. පළයට එකතු කරන්න පේන්නේ නැහැ මේක. දැන් හරි නේද? පොඩ මට කියන්නේ ඉස්සල්ලා එකට වඩා දැන් හොඳට පේනවද කියලා මේ කැමරාව අයින්ම කරලා දාන්න පුළුවන්. ඉස්සරහද පේන්නේ දැන් හොඳට පේන්නේ. ඉස්සලා වෙන කැමරාවක් දාලා තිබ්බේ. මැසේජ් එකක් දාන්න බලන්න. යසින්ත මොකද්ද තත්ත්වය? ඉස්සලා එකද හොඳට පේන්නේ දැන් එකද? කැම් එකෙන් ක්වොලිටි වැඩි සර්. ඒක තමයි. කැම් එකේ කලින් එක පැහැදිලි වගේ. ඔව් කලින් එක පැහැදිලි තමයි උනාට අර මේ පේන්නේ නැති වෙන බෝඩ් එක ફોකස් කරන්න මම. හරි කමන්න දැන් මේක ලියාගන්න මම ආයෙ දාන්න. මෙහෙමත් හොඳයි. සමහර අයට මෙහෙම හොඳයිද සමහර අයට අනිත් හොඳයිද. දැන් මේකේ ප්‍රධාන දේ බෝඩ් එක පෙන්නලා ගැනීම මට මේ ලොකු බෝඩ් එකක් තියෙන්නේ මේකේ පුරාම ගණන් හැදිය හැකි මේ ලැප් එකෙන් කරද්දි. මේ ලැප් එකෙන් කැම්බෙන් කරද්දි. හරි කොහම හරි එකතු කරන්න මේ ටික. ඔන්න ණයගතිය 3000යි. ඉලක්කම් ටික පෙන්නනවා නැති මම පෙන්න ඕනේ. මම ලස්සනට පෙන්න ඕනේ කොහම ලස්සනයි ඉන්නේ. ඉදිරියට ගල ගේම් 10000යි. ඊළඟ මුදල් බලන්න දැන් කැල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. පටපට ගාලා එකතු කරන්න. මුදල් එක මම බලන්න ටිකක් අමාරුයි. 8යි 25යි 31යි 29යි 29000න් 25යි 31යි 29යි මේ ටික ගන්නකො 14යි 15යි 16 700ක් අඩු වෙනවා 16 700යි 300යි 8න් 6ක් 2යි 1යි 12යි 300යි පාඩ මේ ඉලක්කම් හරියනවද කියන්නේ ඔකට එකතු කරන්න 12යි 300යි 12300යි ඊළඟ යන්ත්‍රයේ පොඩ්ඩක් අර යන්ත්‍ර සහ තොගේ දෙකම එකට ගත්තේ අපි ලියනකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශ වෙනම ලියමු මොකද අපි මේ සමීකරණය ටිකක් පස්සේ කියවන ඇද්දි වෙනස් වුණා නේද එකේ කලුත් ඒවා ආවා. එතකොට මෙතන තියෙන 3000යි නේ. 3000යි 13යි
12යි 15යි 500. 15500ක් දාගන්න. 15යි 500යි. මෙතන 10යි 9යි 12යි 13යි 19යි 500යි. දැන් කැල්ලකින් හදන එකද ලේසි ඔහම හදන එක බලන්නකො. ඔහම හදන එක ලේසි නේද? කැල්ලකින් ඉලක්කම් ගහ ඉන්නවට වඩා ඔහම හදන එක ලේසි. හරි. මේකේ ලාභය 10300 පොඩ්ඩක් මතක තියාගන්න. මේක 10යි 30යි 35යි 35යි 33යි කියමුකෝ. 33000යි 12යි 13යි 14යි 700යි 12න් 4ක් 8යි දෙක එකක් 1යි 18300යි. තව ඉලක්කම් පේලිය හරියටම හරිද කියලා අපිට බලා ගන්න පුළුවන්. කොහමද? දෙපැත්ත එකතු කරලා බලමු. වත්කම් පැත්ත තියෙනවා 13යි 13යි 23යි 25යි 300 ධන 15යි 500 800යි 5යි 10යි 3යි 1යි 4යි. ඔන්න වත්කම් පැත්ත එකතු අපිට 40800ක් ඇවිල්ලා තියෙනවා. වත්කම් පැත්ත එකතු 40800යි. අනිත් පැත්ත බලන්න. උපචිත විදුලිය තව හදලා නැහැ. ඒකත් හදන්න. මේකෙන් 5000න් 2000ක් ගියා 3000යි. එතකොට 19500 ධන 18යි 300 ධන 3000 800යි 9යි 12යි 20යි 4. හරියටම හරි. අපිට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය බය නැතුව හදන්න පුළුවන් බැලන්ස් වෙනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය බැලන්ස් වෙනවා. මොකද වත්කම්වල එකතුවට ප්‍රාග්ධනය සහ වගකීම් වල එකතුව සමාන වුණා. වත්කම්වල එකතුවට ප්‍රාග්ධනය සහ වගකීම් වල එකතුව සමානයි. හරිනේ? දැන් එහෙනම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තනි පැත්තට හදන්න බලන්න. රෝල් කරගන්න. දැන් මෙතන හදුව පේනවන්නේ. හරි එක තීරුවක මේ ඔක්කොම පෙන්නුවත් කමන්නේ. දැන් අර කැල්ලෙක්ක පාවිච්චි කරන නිසා අපිට අර 91 තුන් එක එච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ. එකතු කරන යන්න පුළුවන් නේද? නම සහ කාලච්ඡේද ලියන්න. සුමති ව්‍යාපාරය. සුමති ව්‍යාපාරය. සුමති ව්‍යාපාරය 2020 4යි 9 කියලා දාගන්න. මේ අන්තිම දිනේ 4යි 9 කියලා ගමු. සුමති ව්‍යාපාරය 2020 4යි 9 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. හැම වෙලේම ගානක නම සහ කාලච්ඡේද ලියන්න හුරු වෙන්න. ඒකට විභාග ලකුණක් වෙන් කරනවා. නේද? ආදම් ප්‍රකාශයක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක නම ලියලා ලකුණක් ගන්න පුළුවන්. කීයටවත් විභාගෙද බිඳුවක් එන්න බෑ ළමයෙකුට. ඒතර ඇඟේ වාර්තාව ලකුණු දාලා තියෙන එකේ ලංකාවේම ලකුණු බිඳුව ගත්ත ළමයි ඉන්න accounts වල ලකුණු බිඳුව ගත්ත ළමයි 8 දෙනෙක් විතර මේ අර ඇඟේ වාර්තාවේ දාලා තිබ්බා. ඉතින් එහෙම ගන්න කිසිම වමනාවක් නෑ. දැන් විභාගෙට ගිහිල්ලා බිඳුවක් ගන්නවා කියන්නේ එයා විභාගෙට ගිහලා පැය 3 නිදාගෙන ඉඳලා තියෙන්නේ. ලියලම නෑ මොනවා. නමක් ලියවත් ලකුණක් දෙනවනේ විභාගෙට. නේද? හරි. දැන් අපිට එනවා ජංගම නොවන වත්කම්. මාතෘකාව ජංගම නොවන වත්කම්. එක තීරුවයි දැන් 91 තුන් ගන්න නෑ මේකේ. දීපල පිරියත උපකරණ. තව මාතෘකාව දීපල පිරියත උපකරණ. ජංගම නොවන වත්කම් කියපුවාම අර කීර්ති නාමය, ස්වාධිකාරය, වෙළඳ ලකුණ, ආයෝජන ඒවත් වැටෙනව නේද? ඒ නිසා අපි දීපල පිරියත උපකරණ ටික වෙනම පෙන්නනවා. දැන් මේක යන්ත්‍රයක් තිබ්බන් නේද? යන්ත්‍ර. යන්ත්‍ර අපි වෙනම පස්සෙන දාගත්තේ. එතන ගැටලුවක් ආවනේ ඒක ආකෘතිය තුල තිබුණේ නැහැනේ සමීකරණය තුල නේද? ඒ නිසා අපි යන්ත්‍රය වෙන් කළා ගමු කොහොමද මේක නේද යන්ත්‍රය කියන්නේ කල්බදු ක්‍රමයට ගත්ත එකනේ. ඒක වෙනම දාගන්න 10000.
ඊළාට ජංග වත්කම් ටිකක් දාන්න. මාත්වාට ඉරියන්දින්න. මොනවා ජංග වත්කම තව ඉතුරු වෙලා තියෙන්නේ? තොගය. තොගය සාමාන්‍ය උඩින්ම ලියන්න ජංග වත්කම වල. දැන් මුලින්ම තොගේ 3000ක් තිබ්බා. දැන් මෙතන 15500 කියවට මේකේ තියෙනවානේ යන්ත්‍රත් 10000ක් නේ යන්ත්‍ර අපි අයින් කරගන්න එපේ. ඒ නිසා අපි ලියමු ඉතුරු තොග ටිකනේ. මෙතන 3000යි 6500යි 5500යි. හරි මේ දෙක තුන මේක හම්බ වෙනවනේ. 15500 කියලා ඉවර තියෙන ඔය දෙකේම එකතුවනේ. 15500 කියලා ඉවර තියෙන ඔය දෙකේම එකතුව. මේ දෙකේම එකතුව තමයි 15500 කියලා අපි ගත්තේ. ඊළඟට ගන්න ඉදිරියට කළ ගෙවීම් වල වෙනසක් නැහැ ඒකම දාන්න. ඉදිරියට කළ ගෙවීම් ඒක වෙනස් වෙලා නැහැ 10000යි. ඉදිරියට කළ ගෙවීම් වල වෙනසක් නැහැ. ණය ගැතියොත් ආය වෙනස් වුණා නැහැ. ණය ගැතියොත් 3000යි. මුදල් 12300යි. 12300යි. අද වහන්නකො. ඔන්න වත්කම් පැත්ත. හරි. දැන් අපි කැල් එක පාවිච්චි කරන නිසා මේ අර 91 තෝන් දැවීමේ එච්චර අවශ්‍යතාවයක් නැහැ ඇත්තටමනේ. කැල් එකෙන් එකතු කරන්නේ. ඒ නිසා එක ගොඩේ දැම්මත් මේ ටික එකතු කරලා මුළු වත්කම් කියලා දාගන්න පුළුවන්. මුළු වත්කම් දැන් බලන්න. 5 3 8යි 5 8 10 2 3 4 40800යි. ඔන්න වත්කම් පැත්ත අපි හදලා ඉවර කරගත්තා. 40800යි මුළු වත්කම්. මුළු වත්කම් 40800යි. හරි. දැන් ප්‍රාර්ථනීය සහ වගකීම් ටික ලියලා වහලා දාන්න බාන්න ගන්න. හරි. ප්‍රාග්ධනය. එතන ප්‍රාග්ධනය අපි ගත්තාම ප්‍රාග්ධනයේ දැන් මෙතන වැඩ දෙකක් තියෙනවා. දැන් ප්‍රාග්ධනය කියලා 18300 ලියපුවාම අපිට ඒ තුල ලාභය ගැනිලි සියල්ලම අන්තර්ගතයි. ඔන්න ඔතන සමහර අය පටලවා ගන්නවා. හරිද? මෙන්න මේක ලියන එක ප්‍රමාණවත් 18300. හරිද? දැන් මම පෙන්නන්නද ඔය 18300 එන්නේ කොහමද කියලා? මේ ටික මකන්නම්. දැන් මේ බලන්නකො. මුල ප්‍රාග්ධනයේ 10000ක් තිබ්බ නේද? මුල ප්‍රාග්ධනය 10300යි. ඔකට අපිට අමතර ප්‍රාග්ධන දැවීමක් තිබුණේ නැහැ නේ. අමතර ප්‍රාග්ධන තිබුණේ නැහැ. මුල ප්‍රාග්ධනයේ 10000ක් තිබ්බා. එතකොට ඔකට අපිට සුද්ධ ලාභය ආවා මතකද? ආදායම් වියදම් අතර වෙනස. සුද්ධ ලාභය 10300යි. ප්‍රාග්ධනයේ 10000යි. මුල ප්‍රාග්ධනයේ 10000යි. ලාභය ආවේ 10300. මේ තියෙන්නේ මම ලියලා තියෙන්නේ 10300යි. දැන් ප්‍රාග්ධනයට ලාභය එකතු වෙනවනේ කොහමද? ඒක අයිතිකරුට ලැබෙන එකක් හැටියටනේ. ප්‍රාග්ධනයට ලාභය එකතු වෙනවා ඒක අයිතිකරුට ලැබෙන එකක් නිසා. හරි? මේකෙන් අපි ගැනිලිත් තිබෙන නිසා ගැනිලිත් අඩු කරන්න ඕන. ගැනිලිත් අඩු කරන්න. ගැනිලි 2000ක් තිබ්බා. මෙන්න මේකට තමයි අග ප්‍රාග්ධනය කියන්නේ. අග ප්‍රාග්ධනය 300යි 8යි 18යි 300. ඒක පැත්තෙන් කතරයක් දාලා ලියාගන්න ඒක වැදගත්. ඔක විභාගයට වෙනමත් අහලා තියෙන සමහර තැන්වලදී අපි මුල ප්‍රාග්ධනය භාවිතා කරලා අග ප්‍රාග්ධනය ගන්නෙ කොහොමද කියන්නේ. තේරුණාද? මුල ප්‍රාග්ධනය භාවිතා කරලා අග ප්‍රාග්ධනය ගන්නෙ කොහොමද? මුල ප්‍රාග්ධනයට ලාභ එකතු කරලා තමයි ඉතින් අමතර ප්‍රාග්ධන තිබුණා ඒකත් එකතු වෙන්න ඕනේ. මුල ප්‍රාග්ධනයට ලාභ එකතු කරලා ගැනිලි තියෙනවා අඩු කරලා ගන්න අන්න අග ප්‍රාග්ධනය. ඒක තමයි මෙතන ලියලා තියෙන්නේ. දැන් ප්‍රාග්ධනය කියලා අවසාන උත්තරය උතන ලියුවොත් අවසාන උත්තරේ ලියුවොත් මේකට ලාභ ගලපන්න ගැනිලි ගලපන්න අවශ්‍යතාවයක් නැත. මොකද ඒ ඔක්කොම අරගෙන තියෙනවනේ. මේක ඇස්සේ ප්‍රාග්ධන ලාභය තියෙනවා. 10300 මේක ඇතුලේ තියෙනවා.
ගැල්ලි 2000ක් මේක අස්සේ තියෙනවනේ. ඒවා ගැලපිලා තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිට ලේසිම වැඩේ අග උත්තරේ මෙතන දාලා හදන එකනේ. අර ගන්න ගියොත් ටිකක් අමාරුයි. ආයෙ ලාභත් වෙනම එකතු කරන්න වෙනවා. ගැල්ලිත් වෙනම අඩු කරන්න ඕනේ. හැබැයි මේ කොටස දැනගෙන ඉන්න ඕනේ. මේක වෙනම විභාගයට අහනවා. ප්‍රාග්ධනයේ චලනයන් ටික පෙන්වන්න කියලා වෙනම විභාගයට මම දැක්ක අහලා තියෙනවා. ඒ නිසා මේක වෙනම කතරයක් දාලා මූල තත්ත්ව ප්‍රකාශනයට ලියා ගන්නකො ඒක. ප්‍රාග්ධනය සකස් වන ආකාරය. අග ප්‍රාග්ධනය එන විදිහ කියලා දාගන්න. අග ප්‍රාග්ධනය විදිහ ඔමයි කියලා දාගන්න. ඒක වැදගත්. හරි? හරි දැන් අවසන් කරන්නකෝ වගකීම් ටික පොඩ්ඩක් අර කල්බදු නැහිම වෙන් කළා ගත්තා නම් හොඳයි නේද? ඒක පොඩ්ඩක් මතක් කරගන්න මම නැවත. ඔව්. එතකොට ප්‍රාර්ථනය ඊට පස්සේ ජංග වාක්‍යම් තමයි තියෙන්නේ. දීප්කාන වාක්‍යම් නෑනේ. අර කල්බදු ණය හිමි වෙනම ලියා ගන්න පුළුවන් නම් හොඳයි. එහෙම ලියමු නේද? කල්බදු ණය හිමියෝ. දැන් කල්බදු ලේසින් ක්‍රමයට ගත්තේ මෙන්න මේක නේද 10 එකනේ. ඒකෙන් කල්බදු ණය වාරිකයේ ගෙවන්නේ 1000ක්. පොලිය නැතුව ගත්තොත් නේ. එතන 9000ක් කියලා ගම්මු. කල්බදු ණය හිමිය. සාමාන්‍ය ණය හිමි ඊටු ටික ගන්න. සාමාන්‍ය ණය හිමිලා තවත් මොකක්ද එකක් තිබුණේ? අර වෙනම එකක්. පොඩ්ඩක් බලන්න ඒක. 3500ක බාහන ණයට ගත්ත ඒක හරි. ඊළඟට අර මුඩින්ම තිබ්බේ මොකද්ද? කලින් ලද ආදායම්නේ. කලින් ලද ආදායම්. මේක ඇවිල්ලා අර සේවාව 5000ක සේවාවක් සපයනකොට 6000ක් ලැබුණ එකනේ. ඒක කලින් ලද ආදායම කියලා වෙනම ගන්නත් පුළුවන්. දැන් මේකේ ණය හිමියට ඔක්කොම දැම්මට ඔක්කොම ණය හිමියම නෙවෙයිනේ. ඒ ටික වෙන් කළා දාන්න එක වඩා හොඳයිනේ. එහෙනම් ණය හිමිය ගන්න 3500ක් කියලා විතරක් නෑ. මොන ණය හිමියත් හිටියන්නේ 9500. කලින් ලද ආදායම් කියලාත් එකක් ගන්නකො එනවා. කලින් ලද ආදායම් 1000යි. ඒ කියන්නේ 5000ක සේවා සපයලා 6000ක් හම්බෙච්ච එක. දැන් වහන්න මුළු හිමිකම සහ මුළු උපචිත විදුලියකුත් තියෙනවානේ. උපචිත විදුලිය. උපචිත විදුලිය 3000ක් දාන්න. දැන් හරියද කියලා? 5 3 8යි 9 17යි 26යි 27යි 30යි 4යි හරි. ඔන්න ඔය විදිහට පුළුවන් තරම් අයිතම පේන විදිහට ලියන්නකො. දැන් ජංග වාක්‍යම් ටික මම වෙන් කර ලිව්වා. මොනවද ලිව්වේ? කල්බද ණය හිමිය ටික වෙනම පෙන්නුවා. ඒක දැන් මොකද ඉස්සරහ අපි සමාගම් ගණන් හවුල් ව්‍යාපාර ගණන් හදද්දී කල්බදු ණය හිමිය වෙනම ලියන්න ඕනේ. සාමාන්‍ය ණය හිමියට එකතු කරන්න බෑ ඒක. ඒතර කල්බදු ණය හිමිය 9000යි. සාමාන්‍ය ණය හිමියෝ 9500යි. උපචිත විදුලිය 3000 එක නම් වෙනම තියෙනවා. ඔව් කියන්නේ වැඩ කරන්න නැහැ. ඒක වැඩේ වර ඇන්ටනා එකක් ගහලා තියෙනවා. ඒක ගලවන්න නම් පුළුවන්. ගලවලා ඒක චෙක් කරන්න ඕනේ තියෙන තැන හරියට මේ කියන්නේ. මේක නම් හොඳයි දැන් සිග්නල් ඇදලා හරි ගන්නවා. අපිට උනත් ඉතින් හයි කරගන්න පුළුවන්. බලමුද? හරි දෙන්න ඔයාලා. ගත්තේ නම් මතකත් නෑ බලන්න. හරි. මේ ගානු charge හරිනේ. එතකොට කල්බදු ණය හිමි 9000යි. කල්බදු ණය හිමි 9000යි. ණය හිමි අපි වෙන් කරලා ගත්තේ 9500. ඒක තුල කලින් ලද ආදායම් ටිකත් වෙන් කරා. උපචිත විදුලිය වෙනම තීරුවක්ම තිබ්බන්නේ.
එතන අපිට බැලන්ස් වෙනවා. ඒකට ලියන්න මුළු හිමිකම සහ මුළු වගකීම කියලා. මුළු හිමිකම හා මුළු වගකීම. මුළු හිමිකම සහ මුළු වගකීම. මුළු හිමිකම සහ මුළු වගකීම. මුළු හිමිකම සහ මුළු වගකීම. හරිනේ? හරි. පස්වෙනි ගාන අපි අවසන් කරේ පොඩි ගැටලුත් තිබ්බා. ඒකේ ප්‍රශ්නේ අඩුපාඩු තිබ්බා. ඔත ඒ විදිහට තමයි හදන්න තියෙන්නේ. හරි. දැන් අපි හදන ඒවා මාක් කරගන්න කොයි වෙනි ගණන්ද අපි හදන්නේ කියන එක අපි ඉස්සලා ලේසි ගණන් ටික හදලා ටිකක් ඔය වැට් බදු තියෙන ඊට පස්සේ ඔය ගැළපිලි සමග තියෙන ගණනුත් තියෙනවා මේකේ. අර සාධක ගැළපිල්ල, බාරකාර ගැළපිල්ල, වත්කව ඉවත් කිරීම නැත්නම් වත්කව විකිණීම. දැන් ඒවා මම එතකොට උගන්වනවා මෙතනදී. ඒක තියරි කරේ නැතත් මෙතනදී ඒ තියරි කොටස අලුතෙන් උගන්වලා තමයි ගාන හදන්නේ. එතකොට මෙතනදිත් ඒ තියරි කොටස අහු වෙනවා. නැවත පාඩම කරද්දිත් තියරි කොටස කවර් වෙනවා. එතකොට දෙපාරක් අහු වෙනවනේ. ඒ අර සමීකරණ අපි රිවිෂන් පන්තියේ කරද්දී ඒ වාගේ අර විභාගයට එන මට්ටමේ ගණන් අපි හදන්නවා. දැන් සමීකරණ ගානෙන් ලකුණු 40කට. එතකොට 40 ගණන් ටිකත් අපි හදනවා. දැන් සමීකරණ වලට නිබන්ධන 3ක් අපි සාකච්ඡා කරනවා රිවිෂන් එකේ. එතකොට පළවෙනි නිබන්ධනය මේකෙන් අවසන් වෙනවා. ඊළඟට කෙටි ප්‍රශ්න 50ක නිබන්ධනයක් හම් වෙනවා සමීකරණ විතරක් ආව. ඊළඟට මෑත කාලීන විභාග ගැටලු දාලා වෙනම සමීකරණ නිබන්ධනයක් හදනවා. ලකුණු 40ට ආපු ගණන් ටික එහෙම දාලා. ඒ ඔක්කොම හැදෙනවා. හරි. ටික කරෙන් පස්සේ ආයෙ රිවිෂන් එකක් කරන්න ඕනේ නැහැ. හොඳටම ඇති. විභාගයෙන් ලකුණු 40ම ගන්න ප්‍රමාණවත් ඒ ටික කරච්චාම. එහෙනම් අපි 4 වෙනි ගාන හදමු දැන්. සෝරි මේ 7 වෙනි ගාන. ගණන් දිගයි ඒ බය වෙන්න එපා. මේ දිග වුණාට පොඩි ගණන් මේවා. මේ අමාරු නෑ. අභ්‍යාස සංක 7 ඉස්සලම ගාන දල වශයෙන් බලන්න. ගාන අපි සම්පූර්ණ විනාඩි 10ක් 15ක් කියවක ඉන්නේ නැහැ. මොකද මේක හදන්නත් කාලයක් එපේ නේද? උඩින් පල්ලෙන් ගාන බලලා අහන්නේ මොනවද කියලා බලන්න ඊළඟට. අවශ්‍ය වන්නේ කියලාක් තියෙනවනේ. මොකක්ද අවශ්‍ය වන්නේ? එහෙම. ඉහත ගනුදෙනු හා සිද්ධිවල බලපෑම අගයන් සහිතව ගිණුම් කරන සමීකරණයේ භාවිතා කරමින් පෙන්눔 කර එක් අගයේ දිනේ වැඩි වේ නම් ධන ලකුණද අඩු වේ නම් ඍණ ලකුණද යන්න සඳහන් කෙරේ. ඒ කියන්නේ සාමාන්‍ය ධනනේ දාලා සමීකරණ ලියන්න කියනවනේ. ඔව් ඊළඟට සමීකරණ දීලා තියෙන ආකෘති දීලා තියෙනවනේ. එතන සමීකරණ ආකෘතිය දීලා නම් අපි වෙන ආකෘතියට යන්නේ මේකම තමයි ආකෘතිය. මේකම මෙහෙම්ම පොතේ ලියා ගන්න ඕනේ. ඊළඟට සුද්ධවත්කම් පදනම් මත 19 ජනවාරි මාසදා සුද්ධ ලාභය වලාභය ගණනය කරන්න. මතකද සුද්ධවත්කම් ප්‍රවේශය? ඒකට ලාභ සමීකරණය. ලාභ සමීකරණයෙන් තමයි මේකේ ලාභය හෝ අලාභය හොයන්න තියෙන වෙන ක්‍රමයකින් නෙවෙයි. තේරුණා නේද? එහෙනම් අපි යන් ඉස්සලා සමීකරණ ලියමු. දැන් ලාභ සමීකරණ හදන්න තියෙන නිසා ආදම් ප්‍රකාශ රූල් කරන්න අවශ්‍ය නැහැ. සමීකරණේ හදලා අන්තිමට අපි ලාභ සමීකරණයට ආදේශ කරනවා ලාභය හොයාගන්න. එහෙනම් සමීකරණේ මුලින්ම ලියන්න ඔය තියෙන විදිහටම වෙනස් කරන්න නැතුව. හරි. දැන් 23 දක්වා ආයේ තියෙනවා සංචරණ සීමා නේද? කට්ටිය අර ටියුට් දීමේ ගැටලුව තමයි තියෙන්නේ සමහර අයට. බලමු ඒක ඉවරෙච්ච ගමන් මම ටියුට් එක ගෙනල්ලා දෙන්නම්. දැනට මොකක් හරි PDF එක තියෙන නිසා මේ print out එකක් ගන්න පුළුවන් නම් ගන්න. හරි. දෙපැත්තට print out ගත්තම සාමාන්‍ය එක කොලයක රුපියල් 7ක් 8ක් තමයි ගන්නෙ. ඒ කියන්නේ පොඩි ගාණක් යන්නේ. මෙතන කොළ 6යිනේ තියෙන්නේ. කොළ 6 කියන්නේ රුපියල් 50ට අඩු ගාණක් කියන්නේ print out එක ගන්න. ඉතින් ප්‍රශ්න තියෙන්නේ මේ දවස්වල ගන්න තැනක් තියෙද කියන එක නේ. කඩනම් දැන් ටික ටික එහෙමෙන් ඇරලා තියෙන්නේ. මිනිස්සුත් පාරේ යනවා, වාහන යනවා නේද? රැකියා කරන අය යනවනේ. ගෙදර ඉන්නේ සුළු පිරිසක් ඉතින් නේද? පොදු ප්‍රවාහනේ විතරයි නැත්තේ අනිත් පෞද්ගලික ප්‍රවාහන එවෙන් කට්ටිය උනතරයි යනවා ඉතින් මගනේ. එහෙම තියෙනවා ඉතින්. ප්‍රවේශයෙන් එහෙම තැනක් තියෙනවා නම් මේ print එකක් ගන්න ඒක ගන්න. නැත්නම් අපිට කරන්න යන අමාරු තත්ත්වයක් තියෙනවා. නැත්නම් ෆෝන් එකෙන් බලන්න කරන්න පුළුවන්. අපිට සම්පක ඔව්
මේ පැත්තේ තියෙනවා. ඉතින් ගොඩක් ඒවා ඇරලා තියෙන්නේ. සතොස් ඇරලානේ. සතොස් නැති ෆොටෝකෝපි ගන්න බෑ. තැපැල් කන්තෝරේ තියෙන හැබැයි නේ. තැපැල් කන්තෝරේ ඇරලා. තැපැල් කන්තෝර ලියුම් බෙදන්නේ අර බෙහෙත් ප්‍රවාහනය සඳහා නෙමෙයි පියුම් මහත්තයලා වැඩ කරන්නේ මේ දවස්වලනේ. ඒවා නම් තියෙන ෆොටෝකෝපිනේ. තැපැල් කන්තෝර වල. හරි. අපි කිව්වේ 7 වෙනි ගානනේ. 7. එතන මේකේ සමීකරණයක් ලියනකොට සම්පූර්ණ වගේ අරලා සමහර ටවුන් එහෙම තමයි ඉන්නේ. සමහර ටවුන් සම්පූර්ණයෙන්ම ඇරලා කඩ එහෙම කඩ සාප් ඔක්කොම ඇරලා. ඉටිකොල ගහගෙන නේද බඩු දෙනවා ඉතින් මිනිස්සුන්ට. හරි. මුදලාලි ඇතුලේ ඉඳන් බඩු දෙනවා ඉල්ලන ඉන්න බඩු. නේද? එයා ආරක්ෂා වෙනවා කොහොමද? එතකොට ලීබඩු හා සවික්කිනේ. ලීබඩු සවික්කිනේ. දාන තොගය එක පේලියකට ලියා ගන්න උත්සාහ කරන්න පුළුවන් තරම්. එක පේලියකට ලියන්න ඕන. නැත්නම් අමාරුයි. එක පේලියකටම ලියා ගන්න. ඊළඟට ණය ගැතියෝ. ධන මුදල් සමානයි. දැන් මේ ටික ඔක්කොටම පොඩි වත්කම් කියලා දාලා තියෙන එක ලියාගත්තත් කමන්නේ. වත්කම්. ලීබඩු කියන්නේ වත්කමක්, තොගේ කියන්නේ වත්කමක්, ණය ගැති කියන්නේ වත්කම, මුදල් කියන්නේ වත්කම. ඒ වත්කම් සෙට් එක දීලා තියෙනවා. ඊළඟට වගකීම් යටතේ ණය හිමියෝ. ඔබ කඩලා ලියන පේන දෙක ණය හිමි, ධන හිමිකම්. හිමිකම්. එතකොට ඔච්චරයි සමීකරණ එක පේලියකට ලියන්න පුළුවන්. ප්‍රාග්ධනය දන වගකීම් සමානයි වත්කම් කියන සමීකරණය තියෙන්නේ. ප්‍රාග්ධනය දන වගකීම් සමානයි වත්කම් කියන සමීකරණය තමයි දීලා තියෙන්නේ. ප්‍රාග්ධනය දන වගකීම් සමානයි වත්කම්. හරි. එතන මේකේ ආරම්භක ශේෂ ලියන්න ඕනි. මොකද ආරම්භක ශේෂ ලියන්න ඕනි කියන්නේ අපිට දැන් අවසාන ප්‍රාග්ධනය එහෙම ගන්න වෙනවනේ මේ උත්තරේ හොයාගන්නනේ. ඒ නිසා ඒ ටික ගන්න. ආරම්භක ශේෂ ඕමම ලියා ගන්න. බලන්නකො ආරම්භක ශේෂ ටික දිහා. ලීබඩු සමීකරණයෙන් පිරිවැය 180 මේක 1000 වලින් දීලා තියෙන්නේ. 1000 කියලාත් ලියන්න ඕන. 1000 කියලා දාගන්න. 1000 කියලා දාගන්න. කාලේ ඉක්මනට යනවනේ දැන් කීයද 11:00. පැයක් ගිහිල්ලා. හරි. රිවිෂන් අපිට පැය දෙකක් මදි. දැන් අපි ඉස්සරහට පැය 4-5ක් කරනවා. හරි. දැනට අපි මේ ඔන්ලයින් ක්‍රමේ නිසා ටිකක් හුරු වෙනකන් එහෙම පැය දෙකක් කරමු. පස්සේ අපි කාලේ වැඩි කරලා කරනවා. හරි. ලීබඩු සමීකරණය 120යි. ඒකේ සුද්දාගේ ලියන්න. දැන් පිරිවැය ලියුවොත් සර්වින් කිරීම ගැනත් අපිට කතා කරන්න. ඒක අමාරු වැඩි. අවසාන සුද්දාගේ ලියපුවාම ලේසිය. තොගය 70ක් තියෙනවා. තොගය 70යි. ඊළඟට ණය ගැතියෝ 10යි. වෙනම ඉන්නවනේ. මුදල් 30යි. ඔය ටික එකතුව 230ක් දීලා තියෙනවා අපිට. 230ක් දීලා තියෙනවා. 230ක් අපිට දීලා තියෙනවා. ලීබඩු 120 තොගය 70 ණය ගැතියෝ 10 මුදල් 30. එතකොට 190 200 230යි. හරි. ප්‍රාර්ථනය සහ වගකීම් ගන්නකො. හිමිකම 180යි මෙතන. ණය හිමිය 50යි. 230යි. 230යි. දැන් ඉතින් අපිට සමීකරණ ලියන්න යන්න තියෙන්නේ. මේ විභාගයට ආපු ගණන් මේවත් මේක ලකුණු 20ක ගණන්. ලකුණු 20ක සමීකරණ ගණන් මේ අපි හදන්නේ. 20ක එකක්. හරි. ඉතින් මේවා ගණන් ගන්න බැරිනේ අපි තියරි පන්තියේ කරපු දැනුමත් එක්ක මේක 100%ක් ලියා ගන්න පුළුවන්. දැන් අර අමතක වීමනේ තියෙන අපි නැවත මතක් කර ගැනීමක් තමයි මේ රිවිෂන් එකෙන් කරන්නේ. නැවත මතක් කර ගැනීම. හරිද? එතන සමහර තැන්වලදී අපි අවශ්‍ය තියරි කාරණා අමතක වෙච්ච උගන්වනවා. අලුතෙන්ම තියරි කොටස් වෙනවත් අපි කතා කරනවා.
හරිනේ. එහෙනම් දාගන්න දැන් ගණන් ටික ලියන්න. දින පිළිවෙලෙන් හෝ අංක පිළිවෙලෙන් ලියන්න. මේක දිනේ දැම්මක් කමන්නේ අංක දැම්මක් කමන්නේ. 1.4 දිනේ දැම්මොත් 1.4 පළවෙනි මාසේ 4 ජනවාරි 4 දහස් වලින් ලියන්නේ මොකද්ද ගනුදෙනු භාණ්ඩ අත්පිට මුදලට 40කට වික්කම මෙම් භාණ්ඩ වල පිරිවැය 30යි. ඉතින් සරලයිනේ. 30ක භාණ්ඩ 40ට අත්පිට විකුණනවා 10ක් ලාභයිනේ. මේව ගන්න ඕනේ. 30ක බඩු මෙන් අඩු වුණා. 40කට අත්පිට මෙන්න මුදල් වැඩි වුණා. ලාභය 10යි. ඔච්චරයි. 30ක බඩු 40ට වික්කා 10ක් ලාභයි. 30ක බඩු 40ට අත්පිට වික්කා 10ක් ලාභයි. 10ක් ලාභයි. හරි නේද? ඊළඟට දෙක. දිනේ දැම්මොත් 1.8. 1.8 කියන දවස් බලන්න. රුපියල් 35ක භාණ්ඩ ණයට ගත්තා. ඒකත් පුළුවන් නේ. 35ක බඩු ණයට ගත්තා. ඒතර බඩු තොගය 35ක් වැඩි කරන්න. ණයට ගත්තාම කවුද වැඩි වෙන්නේ? ණය හිමියෝ. ණයට ගත්තාම ණය හිමියෝ. ණයට ගත්තාම ණය හිමියෝ. ණයට ගත්තාම ණය හිමියෝ. හරි. අපි හැම වෙලේම අර දෙවෙනි පාඩමෙන් තමයි මේ රිවිෂන් එකෙන් පටන් ගන්නෙ. මුල පාඩම නැති අයට වань අර සිකුරාදා 8 10 පන්තියක් තියෙනවා. සිකුරාදා 8 10. ඒකට පළවෙනි පාඩමට සම්බන්ධ වෙනවා ගිණුම් කරන හැඳින්වීම් ටික. ඒකත් වැදගත්. ඒකුත් ප්‍රශ්න එනවා විභාගයට. ගොඩක් අයට අපි මේ පාඩම දැන් පස්සේ සම්බන්ධ වෙච්ච අය දන්නේ මේ පාඩම. ඒ නිසා ඒකට සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙන ගමන් ඉතින් අලුත් ළමයි ඉන්නවා නම් අලුත් ළමයෙකුත් පන්තියට සම්බන්ධ කරන්න 2023 පන්තිය තමයි කරන්නේ ටයිම් එකට. මේ සතිය කරා අපි කීප දෙනෙක් ළමයි හිටියේ. ඉතින් ගොඩක් නැතුව තාම ගොඩක් කියලා ඉන්නවා නම් සම්බන්ධ කරන්න බලන්න. හරි. ඊළඟට අපි යනවා 1.12 ගණන් දුන්නේ. 1.8 දින මිලදී ගත් 5ක භාණ්ඩ සැපයුම් කරුවෙත යවවලු ආපහු. ආපස්සු යැවීම. ආපස්සු යවපු භාණ්ඩ ලියන්න බලන්න. 1.12 බඩු තොගේ ආපස්සු යවකෝ බඩු තොග මේ තොගේ 5ක් අඩු වෙනවා. කාටද යවන්නේ? මේ ගත්තු එක්කනට ණය හිමියන්ට. එතකොට ණය හිමිභාවය අඩු වෙනවා. බඩු තොගේ ව්‍යාපාරය අඩු වෙනවා. ඉතා සරල ගණදුරුනේ. බඩු තොගේ අඩුවේ ණය හිමියෝ අඩුවේ. බඩු තොගේ අඩුවේ ණය හිමියෝ අඩුවේ. ඊළඟට බලන්න. 1.15 භාණ්ඩ 50ට ණයට වික්කලු. මෙම් භාණ්ඩ වල පිරිවැය 40යි. ඒකත් ලේසිනේ. 1.15 40ක බඩු මෙන්න 40ක බඩු වික්කනම් බඩු 40ක් අඩු වෙනවා. කොහොමද වික්කේ? 50ට ණයට ණයගති වැඩි වෙනවනේ. ණයගති වැඩි වෙනවා. ලාභය තියෙනවනේ. ලාභය 10 හිමිකමට එකතු කරන්න. ලාභය 10 හිමිකමට එකතු කරන්න. ලාභය 10 හිමිකමට එකතු කරන්න. හරිද? රුපියල් 40ක බඩු 50ට ණයට වික්කා 10ක් ලාභයි කියන කතාව තමයි අපි ලිව්වේ. 1.15 නේ. නෙමෙයි 1.15. ඊළඟට 1.18 යන්න. 1.18 යන්න. ණයගැතියන්ගෙන් 9ක් ලැබුණලු එකක් බොල් ණය කැපුවලු. 9ක් ලැබුණලු එකක් බොල් ණය කැපුවලු. එහෙනම් කොහොමද ලියන්නේ කියන්න බලන්න. 9ක් සල්ලි හම්බුණා නම් මුදල් අපේ වැඩි වෙනව නේද? බොල් ණය කියන්නේ වියදමක් නේ. ණයගැතියෝ කීයක් අඩු වෙනවද? 10ක් අඩු වෙනවා. මොනවමයි ලියන්න ඕනේ? රුපියල් 9ක් දහස් වල ලියනවා ලේසි. 9ක් ලැබුණා මුදල් වැඩි වෙනවා. බොල් ණයත් කපලා තියෙන එකක් නේ. බොල් ණය එකක් වියදමක්. බොල් ණය වියදම නිසා ලාභ එකක් අඩු වෙනවා. බොල් ණය වියදම නිසා ලාභ එකක් අඩු වෙනවා. ඒතකොට ණයගැතියෝ ඔක්කොම අඩු වෙලා තියෙන්නේ 10කින්. ණයගැතියෝ 10කින් අඩු වෙනවා. ණයගැතියෝ 10කින් අඩු වෙනවා. තේරුණා නේද? ණයගැතියෝ 10කින් අඩු වෙනවා. ඒ අපි කතා කරේ 1.18 ගණන් ඊළඟට 1.20ට යන්න. 1.20 ගණන් දුන්නොත් බලන්න. 1.20 මොකක්ද කියන්නේ? රුපියල් 12ක් සේවකයන්ට වැටුප් ගෙව්වා. මුදල් අඩුවේ 12ක් හිමිකම අඩුවේ 12ක්. වැටුප් කියන්නේ වියදමක් අපි ගෙවන එක. ඒතර වැටුප් කියන වියදම නිසා ලාභය අඩු වෙනවා. වැටුප් කියන වියදම නිසා ව්‍යාපාරේ ලාභය අඩු වෙනවා.
වැටුම මුදලින් ගෙවුවා නම් මුදල් වත්කමත් අඩු වෙනවා. වැටුම මුදලින් ගෙවපුවාම මුදල් වත්කම අඩු වෙනවා. වැටුම මුදලින් ගෙවුවා කියන මුදල් වත්කම අඩු වෙනවා. අපි යන් 1.25ට ඊළඟට නේ. 1.25 ගණන් දෙන්න බලන්න. හොඳට බලන්න. 20 1 දිනට ණය හිමි ශේෂ පියවීමට ගෙවූ මුදල් ගෙවූ අතර 5ක මුදල් වට්ටමක් ලැබුණා. දැන් බලන්න මේකේ දිනයක් දීලා තියෙනවානේ. කවදා හිටපු ණය හිමියන්ද මේ ගෙවන්න කියන්නේ? 2020 1 දින. මේකනේ 1 ශේෂ කියන්නේ. 1 ශේෂ ඕනේ මේ ණය හිමිය ගැන ඔය කියන්නේ. පස්සේ ගත්තු ණය හිමිය ගැන නෙමෙයි. 2020 1 දිනට සිටි ණය හිමි ශේෂ පියවීමට මුදල් ගෙවවල 5ක මුදල් වට්ටමක් හම්බුණා. මෙන්න මේ 50ක ණය හිමියන්ට මුදල් ගෙවනවා 5ක වට්ටමක් හම්බෙලා තියෙනවා. එහෙනම් ණය හිමියෝ මොකද කරන්නේ? 50කින් අඩු වෙනවා. මුදල් අපිට කීයක් හම්බෙනවද? 45යි. 5 මොකද්ද? ලද වට්ටම. ඒ කියන්නේ අපේ ආදායම. ලද වට්ටම කියන්නේ අපේ ආදායම. හරි නේද? 50ක ණය හිමියන්ට මුදල් ගෙව්වානේ. 50ක ණය හිමියන්ට මුදල් ගෙව්වා 45යි. 50ක ණය හිමියන්ට මුදල් ගෙව්වා සල්ලි අඩු වෙනවා. ලද වට්ටම කියන්නේ අපේ ආදායමක් නේ. ණය හිමියන්ට සල්ලි ගෙවද්දි ණය හිමියන් අපිට හම්බෙන වට්ටම් වලට කියන මොන වට්ටම් කියලාද? ලද වට්ටම් කියලා. ණය හිමියන්ට මුදල් ගෙවීමේදී ණය හිමියන්ගෙන් ලැබෙන වට්ටම් වල තමයි කියන්නේ ලද වට්ටම් කියලා. ලද වට්ටම් කියලා. ලද වට්ටම් කියන ආදායමක් ඒ කියන්නේ හිමික වැඩි වෙන්න බලපානවා කියන එක නේ. දෙපැත්ත හරිනේ සමානයි. මේ පැත්ත ඍණ 45යි අර පැත්ත ඍණ 45යි. සමීකරණයකදී හැම වෙලෙම දෙපැත්ත සමාන වෙනවා අනිවාර්යයෙන්ම. දෙපැත්ත සමාන වෙනවා. මේ පැත්තෙන ගානම අර පැත්තෙත් එන්න ඕනේ. ධන හෝ ඍණ. එහෙම නැත්තම් වැරදි. හරි. අපි යන් 28ට නේ. 28 වෙනිදා ගණන් දෙනකොට 1.28. මොකක්ද කියන්නේ 1.28? පෞද්ගලික පරිහරණ සදා රුපියල් 5ක මුදලක් අයිතිකරු ලබා ගත්තා. ගැනිලි 5යි. මුදල් අඩුවේ හිමිකම අඩුවේ. මේක ගැන පොඩි අවධානය මතක තියාගන්න. ලාභ සමීකරණේ වැදගත් වෙනවනේ. මුදල් ගැල්ලි 5යි. මුදල් ගැල්ලි 5. 1.30. 1.30. 2020 1.18 කපාහල බොල්ණයට මුදල් ලැබුණලු. ඔව් 1.18 කීයද කැපුවේ? මේකනේ. 1.18 බොල්ණය වශයෙන් කැපුවට යා නැවත සල්ලි ඉවලා තියෙන ව්‍යාපාරේ. ඒකට අපි කියනවා කපාහල බොල්ණය ආපසු ලැබීම කියලා. මතකද? පාලන ගිණුම් පාඩමේ කරලා ඉවර කරලා තියෙනවා. ඒතර කපාහල බොල්ණය ආපසු ලැබීම එක ජනස්රාල් ලියුවොත් කොහොමද යන්නේ? මුදල් හර බොල්ණය බැර. මුදල් හර බොල්ණය බැර. දැන් බොල්ණය කපනකොට බොල්ණය හර ණයගැති බැර කියලා ලාභයෙන් අඩු වෙලානේ තියෙන්නේ. ඒ ලාභයට අඩු වෙච්ච එක ලාභයෙන් අඩු වෙච්ච එක නැවත ලාභයට එකතු වෙන්න ඕනේ. නැවත ලාභයට එකතු වෙන්න ඕනේ. දැන් කපපු බොල්ණය මුදලින් අපිට හම්බෙන්නේ. ව්‍යාපාරේ මුදලොත් වැඩි වෙනවනේ. මුදල් හර බොල්ණය බැර. මතක තියාගන්න. මුදල් හර බොල්ණය බැර. එහෙනම් ආපස්සට බොල්ණය මෙන්න මෙහෙම ලියන්න ඕනේ. 1යි. මෙන්න මේ බොල්ණයනේ හම්බෙන්නේ. මුදල් වැඩි වුණා. බොල්ණය බැර වුණා කියන්නේ ලාභයට එකතු වුණා කියන්නේ. කලින් බොල්ණය කැපුවා කියන්නේ ලාභයෙන් අඩු වෙලානේ මෙතන තියෙන්නේ. ඒක නැවත ලාභයට එකතු වීමක් තමයි කපාහල බොල්ණය ආපසු ලැබීම කියන අදහස් වෙන්නේ. තේරුණාද? කපාහල බොල්ණය ආපසු ලැබීම. මුදල් හර බොල්ණය බැර. මුදල් හර බොල්ණය බැර. මුදල් වැඩි වෙනවා. බොල්ණය ලාභයෙන් අඩු වෙච්ච එක නැවත ලාභයට එකතු වෙනවා. එච්චරයි. හරිනේ? හරි ඒකත් හරි. එහෙනම් අවසාන ගණනුවට යන්න 31 ගණනුවට. එතනින් ඉවරයි. 1.31. මොකද්ද කියන්නේ? ජනවාරි මාසෙදා ලීබඩු සවි කිරීම 3ක් ෂය කරනවා. 3ක් ෂය කියන්නේ වියදමක්. ෂය කියන්නේ වියදමක්. ලාභය අඩු වෙනවා. ආයෙ මොනවද අඩු වෙන්නේ? ලීබඩු වලින් 3ක් අඩු වෙනවා. ඔක්කොම හන්න ඕනේ මේක. ෂය කියන්නේ වියදමක්. ලාභය අඩු කරන්න. ලීබඩු වල අගයත් 3000කින් 3කින් අඩු වෙනවා. 3කින් අඩු වෙනවා. හරිනේ? දැන් හදන්න බලන්න ලාභය කීයද කියලා ලාභ සමීකරණ ලියන්න බලන්න ඉස්සෙල්ලා. ලාභ සමීකරණ ලියන්න බලන්න. හරි.
දැන් මේ ලාභ සමීකරණය අපි හොයද්දි මෙන්න මේ තීරු එකතු කරගත්තා නම් ඇතිය. මේ ඔක්කොම එකතු කරන්න බෑ තේරුමක් නැහැ. මේ ඔක්කොම එකතු කරාට වැඩක් නැහැ. ලකුණු හම්බෙන්නේ නැහැ. එකතු කරන්න කියලාත් නැහැනේ. නේද? අපිට ඕනේ තීරු විතරක් එකතු කරගන්න. හිමිකත් තීරු පල්ලෙහාට එකතු කරලා ඉලක්කම කියන්න බෑ. දැන් මේ දහස් වලින් තියෙන නිසා ලේසි එකතු කරන්නේ. 180 190 200යි. මෙතන එනකොට 200ක් වෙලා තියෙනවා. මෙතන බලන්නකෝ 12යි 13යි. තව එකක් ධන තියෙනවා 201ක් කියමුකෝ. 200යි 201යි. අඩු වෙන්න තියෙනවා 12යි 13යි මේක වෙන කපනවා 13යි 16යි. 11න් 6ක් 5යි. බඩ අපි ඉලක්කම කියන්න බෑ 195ක් දෙන්නේ. හරිද? හදපුවයි. හැල් එකෙන් ගන්නකො. හරියට ධන ඍණ මාරු කරලා ගන්න. හරිද? කීයද එකතු වෙන්නේ? එකතු වන්ටක් ගන්න. උත්තර දාන්න ඕන හරිපුවයි 195 නවද? හදන්න නැද්ද කට්ටිය? හරි නම් හරි කියලා දාන්න මැසේජ් එකක් දාන්න. කැනලි 5 185ක් නෙමෙයිද? ඒක මම දරනින්න එකපාර ගත්තනේ. ඒක අයින් කළා ගත්තේ මොකද ධන 5යි 185ක් නෙවෙයිද කියලා අහන්න බලමු. 180 190 200 205 206ක් ධන 180 190 200 205 206ක් ධනනේ. ඊට බලමු 1යි 13යි 18යි 21යි. ඕනේ 185ක් කියනනේ. හරි 185 හරි. 180 190 200 205ක් 206ක් දර තියෙනවා. ඍණ තියෙනවා 1යි 13යි 18යි 21යි. 6යි 6යි 10යි 185ක් ගන්න. 185. දැන් ලාභ සමීකරණය ලියන්නකෝ එන. ලාභ සමීකරණය ලිය. සුද්ධ ලාභය සමානයි. දැන් මෙතන මාසයක තොරතුරු තමයි අපිට දීලා තියෙන්නේ. වර්ෂයාගේ වර්ෂය මුල කියලා දාන්න එපා. කාලච්ඡේදය නැත්නම් මාසයාගේ මාස මුල කියලා දාගත්තා නම් හරි. සුද්ධ ලාභය හෝ අලාභය සමානයි කාලච්ඡේදය කියලා දාන්නම්කෝ. කාලච්ඡේදය අග ප්‍රාග්ධනය. ඍණ කාලච්ඡේදය මුල ප්‍රාග්ධනය එකතු කරා ගැනීමි අඩු කරා අමතර ප්‍රාග්ධනය. ඕ ලාභ සමීකරණය මතකද? ලාභ සමීකරණය මතක තියෙන්න ඕනේ. ලාභ සමීකරණය මතක් කරගන්න. සමීකරණ පාඩමේ මතක නැත්නම් ආයෙ බලන්න අද. සුද්ධ ලාභය හෝ අලාභය සමානයි. කාලච්ඡේදය එක වර්ෂයක් වෙන්න පුළුවන්, මාස 3ක් වෙන්න පුළුවන්, මාසයක් වෙන්න පුළුවන් නේ. කාලච්ඡේදය අග ප්‍රාග්ධනය. ඍණ කාලච්ඡේද මුල ප්‍රාග්ධනය. එකතු කරා ගැනීමි අඩු කරා අමතර ප්‍රාග්ධනය. එකතු කරා ගැනීමි
අඩු කර අමතර ප්‍රාර්ථනය. හරිනේ. එහෙනම් පුළුවන් ලියන්න දැන් නේ. දැන් කාලච්ඡේදයේ අග ප්‍රාර්ථනය කියලා අපිට ආව 185 නේ. ඒ කියන්නේ ප්‍රාර්ථන තිරු හිමිකම් තිරු අන්තිම උත්තරේ 185 නේ ගත්තේ නේ මෙතින් 185යි. මුල ප්‍රාර්ථනය 180ක් අපිට තිබ්බා. ගැලලි 5ක් තිබ්බ නේද ගානේ මතකද? ගැලලි 5ක් තිබ්බා. ගැලලි 5 තිබ්බේ ඔව් 1.28 කියන දවසේනේ පෞද්ගලික පරිහරණ සඳහා රුපියල් 5ක් මුදලක් ව්‍යාපාරයෙන් ගත්තා කියලා ගැලපිලක් තිබෙනේ. ඒතර ගැලලි 5යි. අමතර ප්‍රාර්ථන තිබුණේ නැහැ. ඒකට බිඳුවක් දාන්න. අමතර ප්‍රාර්ථන බිඳුවයි. දැන් එනං 10යි නේ. 10යි. සුද්ධ ලාභේ 10යි. ඒ කියන්නේ 10 10. දහස් වලින් 10 කියන්නේ 10 10යි. ඔයාලට ආදාය වියදම් වලිනුත් මේක එනවාද කියලා බලා ගන්න පුළුවන්. දැන් මෙතන මකලා තියෙන ධර්ම නිරත ටික තිබන් ලේසි. 41 බාණ්ඩ 31 බාණ්ඩ 41 කියන එතන 10ක ලාභයක් තියෙනවා. ඊළඟට 41 බාණ්ඩ 50ට ණයට වික ඇතරින් 10ක ලාභයක් තියෙනවා. පොල් ණය 1යි වියදමක්. පොල් ණය 1යි වියදමක්. සේවක වැටොප් වියදමක් 12. ලදවට්ටම් 5යි ආදායමක්. ගැනිලි බොල් ණය ආපසු ලැබුණ 1ක්. ෂෙයා 3යි. බලමු 10යි 20යි 25යි 26ක් ආදායම් තියෙනවා. වියදම් තියෙනවා 16ක්. හරිනේ. ඒත් හරිනේ. අපිට ආදායම සහ වියදම් අතර වෙනස බැලුවත් ඒකම එනවා. ආදායම වල එකතු 26ක් ඇවිල්ලා තියෙනවා. මේ විදිහට මේ 10 10 5යි 1යි. වියදම් තියෙනවා 16ක්. එහෙම ඉතින් සුද්ධවත්කම් ප්‍රවේශයෙන් හදන්න කිව්වහම මෙහෙම හැදුව ලකුණු දෙන්නේ නැහැ. අනික හරියද කියලා බැලුවේ. දෙකම එක වෙන්න ඕනේ. උත්තර දෙකම එකක් වෙන්න ඕනේ. දෙකක් වෙන්න බෑ උත්තර. නමුත් ආදායම් ප්‍රවේශයෙන් ඇහුවොත් මේක හදන්න ඕනේ. සුද්ධවත්කම් ප්‍රවේශයෙන් ඇහුවොත් මේ ක්‍රමයට හදන්න ඕනේ. සුද්ධවත්කම් ප්‍රවේශයෙන් අහලා මේ විදිහට හැදුව ලකුණු දෙන්නේ නැහැ. තේරුණාද? හරි. ඔය අපි ලකුණු 20ක වගේ ගානක් තමයි අවසන් කරේ. ලකුණු 20ක ගානක්. ඒක නම් කිසිම සංකීර්ණතාවයක් නැහැ අපිට ලේසියෙන්ම කරගන්න පුළුවන් ගානක්. හරි. ඊට අපි 8 වෙනි ගානට යන් 8 වෙනි ගාන ටිකක් අර ටිකක් දිගට තියෙන බැංකු සැසඳුම් දක්වා එහෙම දීලා තියෙනවා. නේද? ඒ වගේ අර ටිකක් වෙනස් කොටසක් සම්බන්ධ කරලා දෙන්නේ ඔකට. දැන් මොකද දැන් අපිට මුලින්ම සමීකරණ ගණන් කරද්දී බැංකු සැසඳුම් දන්නේ නැහැනේ අපි. දැන් මේ වෙනකොට බැංකු සැසඳුම් දන්නවා. එතකොට දැන් මේ විදිහේ ගානක් දැන් හදන්න පුළුවන්. එදා අපි සමීකරණ තියරි පන්තිය කරද්දී මේ වගේ ගානක් හදාගන්න හැකියාවක් තිබුණේ නැහැ අත්‍තරම නේ. මොකද බැංකු සැසඳුම් මේ වෙනකොට දන්නේ නැහැ නේ කිසි දෙයක්. මේ වගේ ගණන් එදා දාලා නැහැ. සමීකරණ ටියුට් එක. දැන් දාලා තියෙනවා රිවිෂන් ටියුට් එකට. අනේ ඒක දැන් දෙකක් නිබන්ධන දෙකක් ඉස්සලා කරපුවා නෙවෙයි දැන් කරන්නේ. රයිට්. එහෙනම් බලන්න 8 වෙනි ගාන දැන් අපි හදාන්න පටන් ගන්නෙ. 2020 ජනවාරි 1 දින සොලිමල් වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරාලු. 2020 ජනවාරි මාස තුලදී ඔහුගේ ව්‍යාපාරයේ ගනුදෙනු පහත පරිදි විය. දැන් ගනුදෙනු ටිකක් දීලා තියෙනවානේ. 9ක් දීලා තියෙනවා. ව්‍යාපාර සියලු මුදල් ගනුදෙනු බැංකු ගිණුමක් ආශ්‍රයෙන් සිදු කර යටින් අමතර තොරතුරු. ඊළඟට කියලා 2020 1.31 දෙනට ව්‍යාපාරයේ බැංකු ප්‍රකාශනයේ ශේෂය එදින මුදල් පොතේ ශේෂය සමග පහත කරුණු හේතුවෙන් එකක නොවිය. ව්‍යාපාරයේ උත්තරේ බැංකු උත්තරේ දෙකක්. උත්තර දෙකක් වෙලා. ඉතින් මොනවද ඒකට හේතු? මෙන්න මේ ටික හේතු බලන්න. අයන්න ආයන්න යන්න කියලා කීපයක් දීලා තියෙනවා. ණයගැතියෙකු විසින් බැංකුවේ ඍජුවම තැන්පත් කළ 30ක චෙක් පතක් මුදල් පොතේ සටහන් වී නොමැත. මතකද ණයගැති ප්‍රේෂණ කියන එක? ණයගැතියෝ කෙලින්ම අපිට එවන්න නැතුව සල්ලි අපේ කරන්ට් account එක තියෙන බැංකුවට දාලා තියෙනවා. ඒවට අපි කියනවා ණයගැති ප්‍රේෂණ. ඒවා බැංකුව ගිණුමට කියන්නේ බැංකු ප්‍රකාශනට බැර වෙලා ඒ බැංකු ප්‍රකාශනට බැර වූ බව අපි දැනගන්නේ අපිට මාස අවසානයේ හම්බෙන බැංකු නිවේදනයේ හරහා. බැංකු නිවේදනයේ හරහානේ. ඒක අපේ පොත්වල පස්සේ හර කරලා පෙන්වන්න පුළුවන්. ඊළඟට බැංකු ගාස්තු අපෙන් කපලා තියෙන බැංකුව දෙකක්. ආය ණය හිමියන්ට නිකුත් කළ චෙක්පත් අතර 20ක චෙක්පත් ගෙවීම ඉදිරිපත් කර නොමැත. ඒක බැංකුවේ දෝෂයක්. අපේ දෝෂයක් නෙමෙයි. නිකුත් කළ නමුත් ගෙවීම ඉදිරිපත් නොකළ චෙක්පත් කියන කාරණේ. ඔන්න ඔය ටික තමයි අතිරේක තොරතුරු. ආය හැපැත්තේ තියෙනවා. දේපල පිළියෙත උපකරණ වාර්ෂිකව 10 බැගින් සරල මාර්ග ක්‍රමයට ඡය කරනවා. ඒක පුළුවන්. මාස අවසානයේ ණයගැති ශේෂ බල 10ක අඩමාන ණය වෙන් කිරීමක් ගලපන්න කියනවා. ඒ වගේ අර ටිකක් එහෙමෙන් ගැජට් දාපුවම හොදව ළමයින්ට අමාරු වෙන ගණන් හදන්නේ.
සාමාන්‍ය මේ වගේ සමීකරණ ඉස්සලක වගේ දුන්නා නම් හදාගෙන යනවා. තව තරච කරන්න, අඩමාන්නය ගලපන්න, බැංකු සද්දුම් හදාන්න දුන්නා ඕන ටිකක් නේද? හදන්න කම්මැලි. නමුත් මේවා තමයි විභාගයට එන්නේ. මේකත් විභාග ගානක් නේ. ලකුණු 30ක වාගේ විභාග ගානක් මේ තියෙන්නේ. කියන්නේ ඉස්සර 15ට දුන්නේ දැන් ඩබල් කරලා බලන්න. මොකද සෙකන්ඩ් පේපර් එකේ ලකුණු 200 නේ දෙන්නේ. ඉස්සර 100ෙන් දුන්න එක දැන් 200. ඒතර ඉස්සර පේපර් එක ලකුණු 15ක් කියන්නේ දැන් 30ක්. මේක ඉස්සර පේපර් වල 15ක් ගන්න. දැන් නම් ලකුණු 30ක ගානක් මේක. ලකුණු 30ක ගානක්. ලොකු ගානක් ඒ කියන්නේ. ඉහත 1 සිට 9 දක්වා ගණිතවල බලපෑම අගයන් සහිතව ගෙනුම් කරන සමීකරණේ භාවිතා කරමින් පෙන්눔 කර ඒ එක් එක් අගය ඉදිරියෙන් වැඩි වෙන නම් ධන ලකුණ අඩු වෙන ඍණ ලකුණ දයන්න සඳහන් කිරීම. පහත ආකෘතිය භාවිතා කරන්න. මෙන්න ආකෘතිය දීලා තියෙනවා. සමීකරණ දීලා තියෙනවා. ඒ සමීකරණ අපිට දාන්න විතරයි තියෙන්නේ. ආයෙ මොනවද දාන්නේ? ඉහත බැංකු තීරුවේ ශේෂය භාවිතා කරමින් බැංකු ප්‍රකාශ ශේෂය හා මුදල් පොතේ ශේෂය ගණනය කිරීම. බැංකු ප්‍රකාශ ශේෂයත් හදන්න. කියන්නේ බැංකු සද්දුම් ටිකත් මේකේ හදන්න ඕනේ. ආයෙ ආදායම් ප්‍රකාශයත් අහන සුනිමලාගේ. අවසන් මාසය සඳහා සුනිමල්ගේ ආදායම් ප්‍රකාශන. ටිකක් දිගට තියෙනවා ගන්න. නේද? ලේසිත් නෑ. අමාරුත් නෑ ඉතින් නේද? හරි. සමීකරණ ලියන්නකො ඉස්සෙල්ලා. සමීකරණ ලියලා ආදේශ කරමු. සමීකරණ ලියලා ආදේශ කරා. හරි. දැන් කට්ටියගේ විභාගයේම කීයටවත් කල් යන්නේ දැන් 2021 ළමයින්ටත් ඉස්කෝල මේ විභාග දින තීරණය කරලා තියෙන්නේ. ඒ ඉස්කෝල පටන් ගන්න සැලසුම් කරනවා ටීවී එකේම කියනවා නේද? ඉන්ජෙක්ෂන් එක ගහලා හරි ළමයින්ට පටන් ගන්නවා කියලා. ඉන්ජෙක්ෂන් කියලා මොනවා හරි ඉතින් විදි නේද? සේලයින් හරිනේ. ඒතර හිතට හොඳයිනේ බෙහෙතක් විදලා තියෙනවා කියලා. නැත්නම් ඉතින් හරියටම ඉන්ජෙක්ෂන් එකම ගහනවද කියලා කියන්නත් බෑ. හරි කොහොම හරි ඉස්කෝල පටන් ගන්නවා කියලා කියනවා දැන් ඉක්මනට. සමීකරණ ලියන්න. මෝටර් රථ. දාන වෙනවනේ. ඔව්. ලීබඩු සවිකරේ. ලීබඩු සවිකරේ. මේක වෙනස් නොකර ලියා ගන්න. තොගය ණය ගැතිය. තොගය ධන. ණය ගැතියෝ. තාත් තියෙන බැංකුව. එතන බැංකුව කියන්නේ මුදල් කියලා තමයි ගන්න තියෙන්නේ. ඔය ටික වත්කම්නේ. හරි. මෝටර් රථ ලීබඩු සවි කිරීම. මෝටර් රථ ලීබඩු සවි කිරීම. තොගය ණය ගැතියෝ බැංකුව. තොගය ණය ගැතියෝ බැංකුව. තොගය ණය ගැතියෝ බැංකුව. හරි. ඊළඟට වගකීම් දන හිමිකම්. වගකීම් දන හිමිකම්. ඔච්චරයි. මෝටර් රථ දාන, ලීබඩු සවි කිරීම දාන, තොගය දාන, ණය ගැතියෝ දාන බැංකුව සමානයි. වගකීම් දන හිමිකම්. වගකීම් දන හිමිකම්. වගකීම් දන හිමිකම්. හරිනේ. දැන් මේක ආරම්භක ශේෂ තිබුණාද? නෑ ආරම්භක ශේෂ නෑ. කෙලිම ගණන් ටික ලියන්න යන්න තියෙන්නේ. ආරම්භක ශේෂ දීලා නෑ. ඒතර ආදායම් ප්‍රකාශයත් මේ ගාම්ම හදන එක තව වඩා ලේසි නේද? එතකොට මොකද කරන්නේ? බැංකු සද්දුන අන්තිමට හදා ගන්නත් පුළුවන්. මේ ආදායම් ප්‍රකාශය හදන්න ඕනේ. එතකොට ලේසි අපිට. මෙහෙම කරන්න. දැන් මෙතන ගණන් කීයක් තියෙනවද? 9යි. අතිරේක තොරතුරු ටිකත් යටින් දාන්න එපේ. අතිරේක තොරතුරු ටික යටින් පෙන්නන්න ඕනේ. අතිරේක තොරතුරු පෙන්නන්න ඕනේ. ඒ නිසා අපි ගම්මු රූල් 10 රූල් 15ක් කරලා තියලා යටින් ආදායම් ප්‍රකාශයත් එද ගන්නකො බලන්න. ආදායම් ප්‍රකාශය එද ගන්න. ආදායම් ප්‍රකාශය අඳිනවා අපි. හරි රෝල් 15ක් විතර සමීකරණ ඉඳ තියලා යටින් ආදායම් ප්‍රකාශය ගහගන්න. යටින් ආදායම් ප්‍රකාශය ගහගන්න. යටින් ආදායම් ප්‍රකාශය ගහගන්න.
හරි දැන් පටන් ගන්න එහෙනම් ලියන්න. එතන මේකේ නම සහ කාලච්ඡේද ලියන්න. මොකද්ද ව්‍යාපාර? සුනිමල් ව්‍යාපාර. සුනිමල් ව්‍යාපාර. සුනිමල්ගේ ව්‍යාපාරය කවද්ද කාලය? 2020 ජනවාරි මාස සඳහා. 2020 ජනවාරි මාසය සඳහා ආදායම් ප්‍රකාශය. මේක දහස් වලින්ද අපි ලියන්නේ? දහස් වල ලියමු නේද? ඒක ලේසිනේ. දහස් කියලා දාන්න. සුනිමල්ගේ ව්‍යාපාරය 2020 ජනවාරි මාසය සඳහා ආදායම් ප්‍රකාශය. සුනිමල්ගේ ව්‍යාපාරය 2020 ජනවාරි මාසය සඳහා ආදායම් ප්‍රකාශන. ජනවාරි මාස සඳහා ආදායම් ප්‍රකාශන. හරිනේ. එතන මේකේ විකුණුම් ලියන්න. ආපස්සේ යවපුවා එහෙම තියලා පොඩ්ඩක් එකත් බලන්න වෙයි. නෑනේ. එවුම් නෑ. එනම් මුල තොගය එකක් නෑනේ ගැනුම්. දැන් මේක අගතොගයක් අපිට පස්සේ හොයාගන්න පුළුවන් නේ. අගතොගය ලියන්න ඉඳ තියාගන්න. දැන් උත්තරේ විකුණුම් පිරියයි කියලා ඉස්සරහට ගන්න. විකුණුම් පිරිවැය. විකුණුම් සහ විකුණුම් පිරිය අතර වෙනස දල ලාභය. ඕන් දල ලාභය වෙන විදිය විකුණුම් වලට ගන්න. ඒක අපි සාමාන්‍ය සුද්ධ විකුණුම් කියලා ගන්නේ. නමුත් අපිට ආපස්සෙන් මෙහෙම නැති නිසා කෙලින්ම විකුණුම් දාපුවම ඇති. ගැනුම් ගත්තා අගතොගේ අඩු කරා. ගැනුම් වලින් අගතොගේ අඩු කරා විකුණුම් පිරිවැය හම් වෙනවා. විකුණුම් සහ විකුණුම් පිරිය අතර වෙනස දල ලාභය. වෙනත් ආදායම් තිබ්බා නේද? ලද වට්ටම් මෙහෙම රූලක් තියන්න. වෙනත් ආදායම්. ඊළඟට වියදම්. වියදම් බෙදන්න ඕනේ. ආයතන හා පරිපාලකික බෙදන්න ඕනේ. සුද්ධ ලාභය. ඔනෝක තමයි ආදායම් ප්‍රකාශයට අපි ගන්න ඕන එක. ඒ කියන්නේ සාමාන්‍ය ආදාය වියදම් නෙමෙයි මේක අර සම්මත ආකෘතියෙම යන්න ඕනේ. විකුණුම් ගැනුම් අගතොගේ අඩු කරා විකුණුම් පිරිවැය ආවා. විකුණුම් සහ විකුණුම් පිරිය අතර වෙනස දල ලාභය. දල ලාභයට ආදායම් එකතු කරන්න. වියදම් අඩු කරන්න. දැන් සුද්ධ ලාභය. ඕකත් ඔහම තියාගෙන අපි ලියන ගමන් ආදායම් ප්‍රකාශය හදාගෙන යන අපිට ලේසි වැඩි. නේද? මූල තත්ත්ව හදන්න ඕනේ. හරි සමීකරණ ලියලා මේක හදන්න. අන්තිමට බැංකු සද්දුම් ටික හදමු. එච්චරයි. හරි ඩීම දෙනවා. දැන් පටන් ගන්නට 8 වෙනි ගාන. 2020 ජනවාරි 1 දින සුනිමල් වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කළා. 2020 ජනවාරි මාසය තුලදී ව්‍යාපාර ගණදුණු පාස් සඳහන් පරිදි සිදු වුණා. 1.1 එතන දිනේ හෝ ගණදුණු අංක එළියට කමන්නේ. සුනිමල් විසින් රුපියල් 400ක මුදලක් සහ 840ක් වටිනා වෑන් රථයක් ව්‍යාපාරය ආයෝජනය කළා. ප්‍රාග්ධනය. අපි ඒක දහස් වලින් මෙතන ලේසි නැත්නම් ලොකු ඉලක්කම් එනවා. දහස් කියලා දාගන්න. පුළුවන් තරම් දහස් වලින් හදපුවාම ලේසිනේ අපිට. එහෙනම් ගණදුණු අංක 1 මුදලින් 400ක් ව්‍යාපාර දාන්න. බැංකුව. වෑන් රථය දේපල පිළිතුරු ගන්න. මෝටර රථයට දාන්න පුළුවන්. 840යි. මම ගණදුණු අංකය දාන්නම් මේක તો ලේසිනේ. දැන් ප්‍රාර්ථනා කීයක් වෙනවද ව්‍යාපාරේ? 8 4 12යි. 1240යි. ඔන්න පළවෙනි ගණදුණු ඔච්චරයි. පළවෙනි ගණදුණු ඔච්චරයි නේ. මෝටර රථය 840ක් වැඩි වෙනවා. බැංකුව නැත්නම් මුදල් 400ක් වැඩි වෙනවා. හිමිකම එකතු කරන්න ඔය දෙක 4යි 8 4 12 1240කින් හිමිකම වැඩි වෙනවා.
අවශ්‍ය විතරක් පස්සේ මේවට ගමු. දෙක. රුපියල් 240ක් වටනා ලී බඩු සවි කිරීම මිලදී ගත්තා. ඒකත් ගන්නකො දෙක. ඒ ලී බඩු සවි කිරීම තියෙනවා කීයක්ද? 240ක්. කොහොමද ගන්නෙ? සල්ලි දීලා ගන්නෙ. මුදල් අඩු කරන්න. 240. ලී බඩු සවි කිරීම හර මුදල් බැර. ලී බඩු සවි කිරීම වැඩි වෙනවා. මුදල් වත්කම අඩු වෙනවා. ලී බඩු සවි කිරීම වත්කම වැඩි වෙනවා. මුදල් වත්කම අඩු වෙනවා. ලී බඩු සවි කිරීම වැඩි වේ. මුදල් වත්කම අඩු වේ. හරි. ඒ වගේ ෂෙයා එහෙමනම් ගන්න එක කරන්නේ ඒවා අගින් ගමු. මේ අතිරේක තොරතුරු ටික යටින් ගලපන්නේ. හරි. ඔතන ගලපන්න ගියොත් පැටලෙන වැඩේ. තුන්වෙනි ගණුදුන බලන්න. ගණුදුන අංක 3. රුපියල් 100ක් වඩා බාන්න මිලදී ගත් අතර මුළු වටනාවට චෙක් පතක් නිකුත් කරා. පාඩු ලේසි ගණුදුන මේවනේ. 100ක බඩු තොග ගත්තා. චෙක් එකකින් දීලා. ඕම ඔච්චරයි. මුදල් අඩු වෙනවා. බැංකුව මුදල්. චෙක් එකකින් දුන්නා කියන මුදල් පාලන යන්නේ නේ. මුදල් ගෙවීම් ජඩට දාන්න. මුදල් අඩු වෙනවා කියලා ගන්න පුළුවන්. තොග වැඩි වේ මුදල් අඩු වේ. තොග වැඩි වේ මුදල් අඩු වේ. දැන් මම මෙතන ගැනුම් ලියනකොට දැන් ඔක ඇවිල්ලා අත්පිට ගැනුමන්නේ සල්ලි දීලා නම් තියෙන්නේ. චෙක් එකෙන් හරි දුන්නානේ ඒක. තව ණයට ගැනුම් පොඩක් තියෙනවා බලන්න චෙක් කරන්න. ඊළඟට විකිරීම. තව ණයට ගත්ත එකක් තියෙනවා. එහෙනම් දැම්ම දාන්න එපා. දැන් ගැනුම් දාද්දී අත්පිට සහ ණයට දෙකම දාන්න ඕනේ එකතු කරලා. ඔක තියාගන්නකො. ඊළඟට අපි යනවා හතරවෙනි ගණුදුන. ගණුදුන අංක 4. මොකද්ද කියන්නේ? රුපියල් 80ක් විරේව භාණ්ඩ 130කට විකුණලා ද අතර මෙම වටිනාකම සදා චෙක් පදක් ලැබුණා. 80ක භාණ්ඩ 130කට වික්කා අත්පිට විකිණීමන්නේ 80ක භාණ්ඩ 130කට වික්කා චෙක් එකක් ලැබුණා. ලියන්න බාන්න ගණුදුන කොහොමද ලියන්නේ කියලා. දැන් විකුණන්නේ කීයක භාණ්ඩද? 80ක භාණ්ඩ. බඩු තොගේ 80ක් අඩු වෙනවනේ. 130ට අත්පිට සල්ලි හම්බෙනවා. ලාභය කීයද? 50යිනේ. ලාභය 50ක් හිමිකවට වැඩි වෙනවා. ලාභය 50ක් හිමික වැඩි වෙන බලපාන. ලාභය 50ක් හිමිකම වැඩි වීම සඳහා බලපාන. තේරුණාද? 80ක තොග 130ට අත්පිට වික්කා 50ක් ලාභයි. කීයද ලාභ? 50ක් ලාභයි. 50 හිමිකමේ වැඩි වීම. 50 හිමිකමේ වැඩි වීම. ලාභය. දැන් ණයට විකුණන මොකොත් ගැන ඉස්සරහට තියෙනවා. ඒ නිසා දැම්ම ලියන්නේ අපි. ගැනුම් විකුණුම් ලියද්දි ඔක්කොම එකතු කරා. මෙතන අත්පිට ණයට දෙක මේක උපචිත පදනම හදන්නේ. ලැබුණත් ලියනවා නොලැබුණත් ලියනවා. වියදුනොත් එහෙමයි. ගෙව්වත් නොගෙව්වත්. ඒක කියන උපචිත පදනම කියලානේ. එතකොට දැන් අපි ලියන්න ඕනේ පස්වෙනි ගණනුනේ. ඔව් 5 150ක බාන්න ණයට මිලදී ගත්තා ලියන්න. 150ක බඩු ණයට ගන්නවා. 150ක් බඩු තොගේ වැඩි වේ. ණයට ගත්තාම ණය හිමියෝ වැඩි වේ. ණයට ගත්තාම ණය හිමියෝ වැඩි වේ. ණයට ගත්තාම ණය හිමියෝ වැඩි වේ. ඔව්. ඒ ඉවර වෙනකම්ම පන්ති ඉන්න ඕනේ. දැන් එක එකන අඩුයි යනවා. නේ? මොකද සිග්නල් නැති ප්‍රශ්නක් නෙවෙන්නේ. කම්මැලිද? පැය දෙක ඉන්න පුළුවන් වෙන්න ඕනේ. බලනවා කවුද අඩු වෙන්නේ කියලා මම චෙක් කරගෙන ඉන්නේ. එතකොට 180 150ක බඩු ණයට ගැනීමක් කරනවා. මේ ටයිම් කැමති නෑ. මේ ටයිම් එකට කැමති නෑ. ඒතර මොන ටයිම් එකද දාන්නේ? ඔය මේ ටයිම් එක 10:00 12:00 නේද? දැන් උදේත් පන්තියක් තියෙනවා මෙහෙමයි. දැන් උදේ පන්තිය ඕන නම් අපි තව මාස දෙකක් යනකොට අයින් වෙනවා. එතකොට නම් වෙනස් කරගන්න පුළුවන් 8:10ට යනවා. හරි. දැන් ඒ වෙලාවට වෙන පන්ති තියෙනවද දන්නේ නැහැ නේ කට්ටියනේ. දැන් 8:10 පන්ති තියෙන්න පුළුවන් සමහර අයට. නේ? බලමුකෝ නේද? කම්මැලි වෙන්නත් එපා. දැන් ගෙදරනේ ඉන්නේ නේ. ගෙදර ඉන්න නිසා අමාරුවක් නැහැ. තේ එකක් බීලා නේද කෑම එකක් ළඟ තියාගෙන නේ වැඩ ටිකක් කරගත්ත හැකි. තොගේ ණයට ගත්තා. දැන් බලන්න ගැනුම් ටික කීයක් තියෙනවද කියලා. දැන් ඉස්සලා අත්පිට ගත්තා දැන් ණයට ගත්තා නේ. ඔක්කොම එකතු කරන්න. ගැනුම් අත්පිට කීයක් තිබ්බේ? 150ක්. දැන් මෙතන ණයට ගත්තා. මෙතන 100ක් අත්පිටනේ. එහෙනම් ගැනුම් 250ක් කියලා දාගමු.
ගැනුම් 250යි. අත්පිට ගත්තා ණයට ගත්තා. මුළු ගැනුම් 250යි. ඊළඟ 1.20 නැත්නම් 6 වෙනි ගනුදෙනුව බලන්න ඒක ණයට විකිණීමක් ගැන කියයි. රුපියල් 140ක් පිරියව භාණ්ඩ 200ට ණයට වික්කා. 141 භාණ්ඩ. මෙන්න වික්කා නම් බඩු තොගේ අඩු කරන්න. ණයට වික්කාම කවුද වැඩි වෙන්නේ? ණය ගැතියා. ණයට වික්කාම කවුද වැඩි වෙන්නේ? ණය ගැතියා. 141 200ට වික්කාම 60ක් ලාභ. 140 කියවා 200ට වික්කාම ණයට හරි අත්පිට හරි ලාභය 60යි. ලාභය 60යි. 141 200ට වික්කයි කියන්නේ 60ක ලාභයක්. ලාභය 60යි. දැන් අපි විකුණුම් සම්පූර්ණ කළා ලියමුද? විකුණුම් සම්පූර්ණ කළා ලියමු. දැන් ඉස්සල්ලා අපි ලිව්වා 130ක විකිණීමක් තිබ්බ 12 වෙනිදානේ. බලන්න. 130ක විකිණීමක් තිබ්බ 12 වෙනිදා. 4 වෙනි ගනුදෙනුව. 4 වෙනි ගනුදෙනුවේ 130ක අත්පිට විකිණීමක්. දැන් 200ක ණයට විකිණීම මේකනේ. 200ක ණයට විකිණීම. 330ක් කියලා විකුණුම් දාගන්න. 330ක් කියලා විකුණුම් දාගන්න. අත්පිට ණයට දෙකම එකතු කරලා දාන්න ඕන. අත්පිට 130යි ණයට 200යි 330යි මුළු විකුණුම් 330යි. ඊළඟ 7 වෙනි එක 7 නැත්නම් 1.23 ගනුදෙනුව. දැන් ගැනුම් විකුණුම් හරි. ඊළඟ බලන්න ආය ආදාය වියදම් මොනවත් අපිට හම්බුන්නේ නැහැ නේ. 23 ගනුදෙනුව ණය හිමියන්ට ගෙවිය යුතු වටිනාමෙන් කොටසක් පේවසදා 90ක් චෙක් පතක් නිකුත් කරා 5ක වට්ටමක්. ඒතර ණය හිමියන්ට ගෙවන්න තියෙන ඔක්කොම නෙවෙයි කොටසක් පියවන්න 90000ක චෙක් එකක් 90ක චෙක් එකක් දුන්නලු වට්ටම 5ක් ලැබුණලු. දැන් 90ක චෙක් එකක් දුන්න 90ක් ගෙවලානේ කොහොමද? ඒතර වට්ටමකුත් හම්බුණා කියන්නේ මෙතන කීයක් ගෙවන්න තිබිලා තියෙනවද? 95කට තමයි 90ක් ගෙවලා තියෙන්නේ. ආයික ගන්න. එහෙනම් මෙහෙම ලියන්න. 95ක් ණය හිමිය අඩුවේ. මුදල් අඩුවේ කීයක්ද? 90ක්. පහ මොකද්ද? තද වට්ටම් ආදායම. තේරුණාද? 95ක ණය හිමියන්ට තමයි 90ක් ගෙවන්නේ. 95ක ණය හිමියන්ට 90ක් ගෙව්වා. ලද වට්ටම් ආදායම 5යි. ලද වට්ටම් ආදායම කීයද? 5යි. ලද වට්ටම් ආදායම 5යි. දැන් ලද වට්ටම වෙනම ආදායම් ප්‍රකාශයට ගන්න. මෙතන ගන්න. ලද වට්ටම් 5යි. ආදායම. ලද වට්ටම් 5යි ආදායම. ලද වට්ටම් ආදායම් 5ක් වෙනම ආදායම් ප්‍රකාශයට ගන්න. ඊළඟට අපි යනවා දැන් තවපට තියෙන්නේ 8 වෙනි ගැලපීම. 1.25 90ක මෙහෙයුම් වියදම් ගෙව්වා. 90ක මෙහෙයුම් වියදම් ගෙවන්න බලන්න. මුදල් 90ක් අඩුවේ 8 වෙනි ගණද. මුදල් 90ක් අඩුවේ වියදම් නිසා ලාභය 90ක් අඩුවේ. වියදම් නිසා ලාභය 90ක් අඩුවේ. මුදලින් මෙහෙයුම් වියදම ගෙව්වා. මුදල් වත්කම අඩු වෙනවා. ණය හිමි මේ මෙහෙයුම් වියදම නිසා ලාභය අඩු වෙනවා. මෙතන දාන්නේ මෙහෙයුම් වියදම් කියලා. මෙහෙයුම් වියදම් 90යි. වියදම් අඩු වෙන්න ඕනේ. මෙහෙයුම් වියදම් 90යි. ඒක ගෙවලා තියෙනවා. මුදලින්ම ගෙවලා තියෙනවා. හරි. එන අවසාන ගනුදෙනුව 9 බලන්න. ණයගෙතේ 150ක් ලදා අතර එම මුදල බැංකුවේ තැන්පත් කරා. බැංකුවේ තැන්පත් කරන වෙනම කතන්දරයක්. අපි ණයගෙතේ ලැබීම ඉස්සෙල්ලා ඉල්ලමුකෝ. මුදල් හර ණයගෙති බැර. මුදල් වැඩි වෙනවා අපේ 150ක්. ණයගෙතිය අඩු වෙනවා 150. මුදල් වැඩි වේ ණයගෙතියෝ අඩු වේ. 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 ඒකද බැංකුවේ තැන්පත් කරන එක බැංකු ප්‍රකාශයෙන් පස්සේ යන්නේ නේ. මේකේ ගලපන්න අවශ්‍ය නැහැ. මේක අපේ චෙක් එකේ ලැබීම තරම් ලියව නැති මුදල් වැඩි වේ ණයගෙතියෝ අඩු වේ. හරි. ඔන්න දැනට ඔච්චරයි අපිට කරන්න පුළුවන් මේ ප්‍රධාන සමීකරණ 8 ඔය විස්තර කිරීමක් අපි කරේ. ප්‍රධාන සමීකරණ 9ක් තියෙනවා නේ. දැන් අර අමතර තොරතුරු දැන් කරමු. අමතර තොරතුරු කරමු. තව ටිකක් තියෙනවා මේකේ. බලන්නකෝ. අතිරේක තොරතුරු 1. ව්‍යාපාර සියලු මුදල් ගනුදෙනු
බැංකු ගිණුමක් ආශ්‍රයෙන් කරා. ඒක ගැටලුවක් නෑ. චෙක් වලින් ගෙවලා තියෙන්නේ. මෙන්න මේ ටික විශේෂයෙන් බලන්න. 2021 දින ව්‍යාපාරයේ බැංකු ප්‍රකාශ ශේෂය එදිනට මුදල් පොතේ ශේෂය සමග පහත කරුණු හේතුවෙන් එකඟ නොවිය. මොනවද තියෙන්නේ අයන්න? ණයගැතියෝ විසින් බැංකුවේ ඍජුවම තැන්පත් කළ 30ක චෙක් පතක් මුදල් පොතේ සටහන් වී නොමැත. දැන් අපෙන් අහනවානේ මේ සංසෝත මුදල් පාලනයි බැංකු සද්දුමයි නේද? එහෙනම් මේ දෙක ගහන්න දැන්. හරි රෝල් කරගන්නකො. දැන් මේවට යටින් ඇඳගන්න සංසෝත මුදල් පාලන ගිණුම කියලා ගිණුමක්. සංශෝධිත මුදල් පාලන ගිණුම. දැන් මේකේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය නෑනේ. ණයගැතියෝ නෑ වේද ආයේ. තොගයත් උනේ වෙනවා. මකන්නත් බෑ ඒ වහන්න. හරි මම මෙතන පොඩ්ඩක් ගහන්න ටික මැදින් වාගේ. සංශෝධිත මුදල් පාලන ගිණුම. සංශෝධිත මුදල් පාලන හදන්න. ඔක්කොටම යටින් හදාගන්න සංශෝධිත මුදල් පාලන ගිණුම. දැන් මෙහෙමයි. දැන් සංශෝධන මුදල් පාලන ගිණුම අපි ශේෂයක් තියෙන්න ඕනේ සංශෝධනය කරන්නේ. දැනට අපි ශේෂය කියලා ගන්න ඕනේ මෙන්න මේකේ උත්තරේ. මේ මෙතන එනකන් උත්තරේ තමයි අරගේ ආරම්භක ශේෂ බාටපත් වෙන්නේ. තේරුණාද? මේක දැන් වෙනම තැනක එකතු කරන්න. මෙතන එකතු කරන්න යන්න එපා. මෙතන දැන් සම්පූර්ණයෙන්ම අහන්නේ තව ගණන් දුන්න ලියන්න තියෙනවනේ මේක. නේද? මෙන්න මෙතනින් පොඩ්ඩක් බලමු දැනට ශේෂ කීයක් තියෙනවද කියලා. ඔව්. හරි හදන්න බලන්න. කට ඉක්මනට හදන්න ඕන කැල්ලයක් අතේ තියෙනවා නේද? ගාන්ට ක්‍රියාකාරී සම්බන්ධ වෙන්න. උත්තර හැදුවොත් දාන්න ටටක් ගාලා උත්තර හදලා දාන්න එච්චරයි. මම බලනවා කවුද දාන්නේ කියලා. හරි. තමන් හැදුවනම් තමන් උත්තරේ දැන් අනිත් අයට පේන්නේ නැහැ මට විතරයි පේන්නේ. වැරදුනත් ප්‍රශ්නයක් නැහැ. වැරදුනොත් මම කියන්නේ හරි ගියොත් හරි කියලා කියනවා. 400යි 550යි 650යි 680යි ධන 680යි හරිද 400යි 550යි 650යි 680 ඍණ තියෙනවා 240යි 340යි 430යි එකසිය 60යි ආය බලන්න 400යි 530යි 630යි 680ක් දාන්නනේ 240 340 430 250යි නේ ඔව් 250 අපා ඉන්නවද ශේෂයේ තින්ගෙනවා 250යි. ශේෂයේ ගේ 250. හරියට උත්තර 250. තරයි රිරයි ගලපලා ගන්න. ධන උත්තරේ ඍණ උත්තර අඩු කරන්න. උත්තර 250ක් තමයි. 250. හරි. හරි දැන් අර ගැළපෙන ටික අමතර ටික කරගෙන යන්. මේ මෙතනින් යටිනොත් ඒවා ලියාගෙන යන්න ඕනේ. හරි පටන් ගන්නකො. පළවෙනි එක අයන්න. ණයගැතියෙකු විසින් බැංකුවේ ඍජුවම තැන්පත් කළ 30ක චෙක් පතක් මුදල් පොතේ සටහන් වෙලා නැහැ. ඒක කෙලින්ම බැංකුවට ගිහිලා තියෙනවා. අපි අර බැංකු සද්දොම්ලි කතා කරන ණයගැති ප්‍රේෂණ කියලා. ණයගැතියෝ ව්‍යාපාර සල්ලි වන්න නැතුව අපේ කරන්ට් account එක තියෙන බැංකුවට චංගම ගිණුමට දාලා තියෙනවා. එතකොට කෙලින්ම බැංකු ප්‍රකාශයට බැර කරන මොකද අනුන්ගේ සල්ලි ව්‍යාපාර තියයි මේ බැංකු තියයින්නේ. බැංකු ප්‍රකාශයට බැර කරලා තියෙනවා. බැංකුවේ දෙනාට පස්සේ ව්‍යාපාරයක ලියනවා නේද? බැංකුවට බැර නම් ව්‍යාපාරට හර අපේ ලැබීමනේ. ණයගැති ප්‍රේෂණ මෙන්න මෙතන හර කරන්න. ණයගැති ප්‍රේෂණ 30යි. ණයගැති ප්‍රේෂණ 30යි. දැන් ඔන්න ඕක මෙතන යටින් ගලපාන යන්න. ඕක සමීකරණ තුලත් පෙන්වන්න ඕනේ. මුදල් වැඩි කරලා මෙතන මං කියලා එකතුවක් ගන්න එපා කියන. මුදල් 30ක් වැඩි වේ. ණයගැතිව 30ක් අඩු වේ. මේක දාන්න ඕනේ. මුදල් 30ක් වැඩි වේ. ණයගැතියෝ 30ක් අඩු වේ. ණයගැති ප්‍රේෂණය අපේ පැත්තෙන් ලියන්නේ කොහොමද? මුදල් හර ණයගැති බැර කියලා. මුදල් හර ණයගැති බැර. මුදල් වැඩි වෙනවා අරකට වැඩි වුණා ණයගැතිය අඩු වෙනවා. රයිට්. ඊළඟ එක. ආයෙ බැංකුව තව වැඩක් කරලා තියෙන රුපියල් 2ක බැංකු ගාස්තුවක් අපෙන් කපාගෙන තියෙනවා.
අපි දාන සල්ලි වලින් බැංකුව කපා ගත්තා නම් බැංකු ප්‍රකාශනයට හර වෙලා තියෙන්නේ නේද? බැංකු ප්‍රකාශනයට හර අපි දානේව වැරටට යන්නේ, කපනේව හරට යන්නේ. ඒතර බැංකු ප්‍රකාශනයෙන් බැංකු ගාස්තු කපා ගත්තා නම් අපි දකින්නෝක මාස අවසානයේ බැංකු නිවේදනවලට පස්සේනේ. අපේ පොතේත් ඕක ලියනවා බැංකු ගාස්තු කියලා බැර පැත්තේ. මෙන්න මෙතෙන් යන්නේ. බැංකු ගාස්තු කියලා ලියන්න කීයක්ද? දෙකක්. බැංකු ගාස්තු දෙකයි. ඊට ප්‍රශ්නයක් තියෙනවා ලියන්නකො බැර පැත්ත සංශෝධන මුදල් පාලන බැංකු ගාස්තු කියලා දෙකක් බැර කරගන්න. මෙතනත් ඒක දාන්න බැංකු ගාස්තු කියන්නේ වියදමක් අපේ පැත්තෙන් ලාභය අඩු වෙනවා මුදල් අඩු වෙනවා. තාට කියලා හරියට. ඔව් බැංකු ගාස්තු සංශෝධකයෙන් අඩු වෙනවා සහ ඊට අමතරව මේක ගලපන්න බැංකු ගාස්තු කියන්නේ වියදමක් හිමිකම අඩු වෙනවා මුදල් අඩු වෙනවා දෙකක්. ඒ ටික ඔක්කොම පෙන්වන්න ඕනේ. හිමිකම අඩු කරන්න මුදල් වත්කම දෙකක් අඩු කරන්න. ඒකත් හරි. තව බැංකු මේකටත් යන්න එපේ වියදමක් නෙනේ. දැන් මේක අපි දාන්න ඕන ටික වියදම් ටික දැම්ම නේද? මේ 50 මොකද්ද? ඒවා විකුණුම් ගැනුම් මස්ස තියෙනවන්නේ. මේකත් ගැනුම් විකුණුම් මස්ස තියෙනවා. ලද වට්ටම ගත්තා, මෙහෙම වියදම ගත්තා මේක ගන්න. බැංකු ගාස්තු දෙකයි. බැංකු ගාස්තු දෙකයි. අවරහන් කරන්න. ඒක පළවෙනි රෝල් එකේ උත්තර ඉස්සරහට අණු එකතුවක් ගත්තත් කමන්නේ. මම කෙලින්ම බැංකු ගාස්තු කියලා දෙකක් දාගෙන තියෙන්නේ. බැංකු ගාස්තු දෙකයි වියදමක්. අනිවාර්යෙන් යන්න එපා ලාභයවත්ද. බැංකු ගාස්තු දෙක වියදමක්. ඔන්න ඔවා කොහොම ගන්න ඕනේ? ඒතකොට තමයි සම්පූර්ණ ලකුණු 30 ගන්න පුළුවන් වෙන්නේ මේක. ඔව්. ඊළඟට අර නිකුත් කළ නොගිය චෙක් පත බැංකු සැසඳුමට යන්නේ. ඒක පස්සේ අඳිමු. බැංකු ගාස්තු මොකද්ද? නිකුත් කළ නමුත් ගෙවුණු ඉදිරිපත් නොකළ චෙක් පත් බැංකුවේ දෝෂයක්. බැංකු සැසඳුම. දැන් මම හදමුකනේ. මේක කරන්න. හරි. එහෙනම් සංශෝධන මුදල් පාලන වහන්න 280 මේක ආය දාන්න දෙයක් නැහැ. ආය ෂෙයා කරන්න විතරයි තියෙන්නේ. 280යි 278යි 278යි. ඒක වහගන්න. සංශෝධන මුදල් පාලන ශේෂය 278යි. මේකේ ලකුණු දෙනකොට ශේෂ ගන්නවාට විභාග එක ලකුණක් දෙනවා. මේක ලියනට එක ලකුණක් දෙනවා. මේ බැංකු ගාස්තු වලට ලකුණක් දෙනවා. ලකුණු තුනක් හම්බ වෙනවා ඒ ටිකට. ඒත් ලකුණු තුන නැති වෙනවා ඒ ටික හැදුවේ නැත්තම්. වෙන වැඩක් වෙන්නේ නැහැ ලකුණු තුනක් නැති වෙනවා. හරිද? දැන් ඒක ටික හරි නේද? ආරම්භක බැංකු ශේෂ ගත්තේ මෙතනින්. මේ මෙතන එනකන් අර ගනුදෙනු අතිරේක තොරතුරු ගලපන්න කලින් ශේෂ 250යි, ණයගැති ප්‍රේෂණ 30යි සහ බැංකු ගාස්තු දෙකයි. බැංකු ගාස්තු දෙකයි. හරිනේ? අද සැසඳුම් හදන්න. ඒක මකන්නම් 278න් පටන් ගන්න. ඔයගාම බැංකු සැසඳුමත් හදලා ඉවර කරගන්න උතරින්. මේව ගහ ගන්න බැංකු සැසඳුම් ප්‍රකාශය. බැංකු සැසඳුම් ප්‍රකාශය. ගොඩාක් එපා රෝල් තුනක් තිබ්බනම් ඇති. එකයිනේ ගලපන්න තියෙන්නේ. මහා දිග එකක් ගහන්න එපා. බැංකු සැසඳුම් ප්‍රකාශය. බැංකු සැසඳුම් ප්‍රකාශය. බැංකු සැසඳුම් ප්‍රකාශය. පටන් ගන්න මොකෙන්ද? සංශෝධිත මුදල් පාලන ශේෂ අපි ගාව තියෙනවා දැන්. සංශෝධිත මුදල් පාලන ශේෂය 278යි. සංශෝධිත මුදල් පාලන ශේෂ කීයද? අර ඉස්සලකේ ආපු උත්තරනේ 278යි. සංශෝධිත මුදල් පාලන ශේෂ 278යි. සංශෝධිත මුදල් පාලන ශේෂ 278යි. යටින් එන්නේ මොකද්ද බැංකු සතුම් හදද්දි? දැන් මතකයිද බැංකු සතුම්? කීයක් ඇදුවද නේද? බැංකු ප්‍රකාශන ශේෂ. බැංකු ප්‍රකාශය අනුව ශේෂය. ඒක හොයලා ඒක නතර කරන්න පුළුවන්. ඒකටත් ලකුණු දෙකක් හම්බ වෙනවා. මේ අර සංශෝධ ශේෂ ගන්න එකට එක ලකුණක් හම්බ වෙනවා. මේක හැබැයි වෙන උත්තරයක් ගත්තත් විභාගයේ ලකුණු දෙනවා. බය වෙන්න දෙයක් නැහැ. තම වැරදි උත්තරයක් හරි මෙතෙන් අරන් තිබ්බොත් සංශෝධන මුදල් පාලන ශේෂය කියලා ලකුණක් දෙනවා විභාග අනුකම්පා කරලා. හරිද? සංශෝධන මුදල් පාලන ශේෂය 278යි. දැන් නිකුත් කළ නොගිය චෙක් පතේ ගලපන්න එක බැංකුවේ දෝෂයක්. ආයෙ බලන්න යන්න කොටස. අතිරේක තොරතුරු යන්න. මොකද්ද? ණය හිමියන්ට නිකුත් කළ ලද චෙක් පත් අතර 20ක චෙක් පත් ගෙවීමට ඉදිරිපත් කර නොමැත. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක් පත්. මොකද කරන්නේ? එකතු කරන අඩු කරනවද? නිකුත් කරා කියන්නේ ව්‍යාපාරයෙන් අඩු වෙලා නේද? ඔව් ව්‍යාපාරයෙන් මුදල් පාලන බැර කළා. හැබැයි බැංකුවෙන් ඔකට තාම
ගෙවලා නැත. බැංකුවේ අපි නමින් තියෙන සල්ලි ප්‍රමාණය වැඩි. ව්‍යාපාරය අඩුයි බැංකුවේ වැඩි. තේරුණානේ? නිකුත් කරා කියන්නේ අපි ගෙවලා තියෙන්නේ චෙක් එක දීලා තියෙන්නේ. අපේ මුදල් වලින් අඩු කරලා තියෙන්නේ. හැබැයි බැංකුව තාම බැංකුවට ওই චෙක් එක ගිහිල්ලා මාරු වෙලා නැහැ. එහෙනම් බැංකුවේ අපි නමින් තියෙන සල්ලි ප්‍රමාණය වැඩි. දැන් අඩුවේ කේස් එකට වැඩි. ඒකට යන්න මොකද කරන්නේ? එකතු කරනවා. අඩු උත්තරයේ සිට වැඩි උත්තරයට යන්න එකතු කරනවා. එහෙනම් එකතු කරන්න නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක් පාත්. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්. කීයද දහස් වලින්? 20යි. 8යි 9යි 298යි. ඔන්න ඒකත් ඉවරයි. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක් පාත් කීයද? 20ත් එක්ක 298යි උත්තරේ. උත්තරේ 298යි. 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 නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක් පාත් 20යි. හරිනේද එතකොට? 8යි 9යි 298යි. දැන් ඒ ටිකට හම්බෙන්න ලකුණු ටික අපි හම්බ වෙනවනේ. ලකුණු 5ක් විතර ඔය සෙට් එකට හම්බ වෙනවා. සංශෝධන මුදල් පාලන ඉනුමටයි මේකටයි ලකුණු 5ක් අනිවාර්යෙන් විභාග වෙන් වෙනවනේ. හරි. දැන් අවසාන හරියන්නේ අපි තව ගැළපිලි දෙකක් තියෙනවා. දැන් බැංකු සද්දුමට අදාළ ටික ගලපලා ඉවරයි. බලන්න මෙන්න මේ දෙක හදමු අපි අවසාන වශයෙන්. අංක 3 බලන්න. දේපල පිරියත උපකරණ වාර්ෂිකව පිරිය මත 10%ක් සරල මාර්ග ක්‍රමයට ෂෙයා කරනවා. දැන් හොයන්න මෙන්න මේ දෙකේ ෂෙයා ටික. මෝටර් රථ ෂෙයා කීයක් වෙනවද? ලී බඩු ෂෙයා කීයක් වෙනවද? හදලා දාන්න උත්තර. මේක මකනවා මං. ලී බඩු ෂෙයා කීයද? මෝටර් රථ ෂෙයා කීයද කියලා හදලා පෙන්නන්න. ලී බඩු ෂෙයා කීයද? මෝටර් රථ ෂෙයා කීයද? ඉස්සලා මෝටර් රථ ෂෙයා හදන්න. මෝටර් රථ ෂෙයා. මෝටර් රථ ෂෙයා කීයද? 10%ක් ෂෙයා කරන්න. ඉක්මන් කරන්න. ඔව් 84යි. තව උත්තර තියෙනවද? කේසර කිය දෙන්නේ? තීක්ෂණ පැතුම් ඉමල්ක 7යි. අයිමල් කියන 7යි කියලා. හොඳයි. ඔව් 7 තමයි උත්තරේනේ නේ. දැන් මේ ගාන ඇවිල්ලා මාසෙකට හදන්නේ මම එදත් එක් කියලා දුන්නා. නේද? දැන් මාසෙකට හදනකොට අවුරුද්දටම ෂෙයා බැලුවොත් හරියද? දැන් 840ට 110 84 හරි. එක කතාව හරි. කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේ ගාන හදන්නේ අවුරුද්දකට නෙවෙයි. මේ ගාන හදන්නේ කොච්චර කාලයකටද? එක මාසයක් සදා. එහෙනම් මේක නැවත 12න් බෙදන්න ඕන. ජනවාරි මාසයේ සුනිමල්ගේ ගාන හදන්නේ. ජනවාරි මාසයේ සඳහා. ඒ නිසා මේක නැවත 12න් බෙදන්න ඕනේ නැත්නම් 12කින් වැඩි කරන්න ඕන. 12ක් 784යි. එහෙනම් උත්තරේ 7යි. මාසික ශ්‍රේණිය කීයද? 7යි. හදාගන්න. ආයෙ වරද්දන්න එපා. දෙදත් මම මේ ගාන කියලා දුන්නා. මාසික තියෙනකොට ආයෙ 12න් බෙදලා ගන්න ඕනේ. හරි? 840 වැඩි කිරීම 10 වැඩි කිරීම 12න් 1. 12න් 1. එහෙනම් හදන්නකෝ ලී බඩු සවි කිරීම ඡත් කීයද කියලා. ලී බඩු සවි කිරීම ඡ ලී බඩු සවි කිරීම ඡ කීයද? 2යි. දැන් හරි. හරි? ඒ කියන්නේ 240 වැඩි කිරීම 110 වැඩි කිරීම 12න් 1නේ. කැපුණා 12 සරත් 2 24යි. ඒවා පෙර වැඩ වශයෙන් හදාගන්න. පෙර වැඩ වශයෙන් හදාගන්න. පෙර වැඩ කියලා මෝටර රථ 840 වැඩි කිරීම 110 වැඩි කිරීම 12න්. ඒක විභාගෙද අපි දීලා ඉන්නේ. පෙර වැඩ කොලේ දීලා ඉන්නේ. පෙර වැඩ කොලේ ගෙදර ගෙනවත් හරියන්නේ නැහැ. දැන් මෙතෙන් අපි කාන්ට ෂෙයා වැරදි උත්තරයක් ගත්තා කියලා හිතන්නකෝ. 7 හරියට හදලා අපි හදිස්සියට 5යි කියලා දානවා උතන. ලකුණු දෙනවා. ලකුණු දෙන්නේ පෙර වැඩේ එක හරියට හදලා තිබ්බොත් අපිට සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ප්‍රදානය කරනවා. ඒ කියන්නේ පිටපත් කිරීමේ දෝෂයක් මෙතන තිබිලා තියෙනවා. අපි හරියට උත්තරේ දන්න ඕනේ.
ලකුණු ගන්න පුළුවන් ඒ විදිහට හැදුවොත්. හරිද? හැබැයි හරියට හදලා තියෙනවා. නිසා මේ පෙරවැඩ අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න. 7යි 2යි. දාගන්න එහෙනම් මේක අවසන් කරන්න මෝටර රථ වලින් 7ක් අඩු කරන්න ඒකලින්. ඩී බඩ වලින් 2ක් අඩු කරන්න ඒකලින්. හිමික බෙන් 9ක් අඩු කරන්න. ඔන්නේ ගැලපිල ගලපන විදිය. මෝටර රථ වලින් ඍණ 7යි. ඩී බඩ වලින් ඍණ 2යි. ඒ කියන්නේ මාසික ෂ වාර්ෂික නෙවෙයි මාසික ෂ. හිමික බෙන් 9ක්ම අඩු කරන්න. ඒ සම්පූර්ණ ෂ 7යි 2යි 9යි. right දැන් ලියන්න ගිහලා ආදම් ප්‍රකාශත්වක අනිවාර්යයෙන් ලියවෙන්න ඕනේ. රතෂය 7යි ඒක අපරාධ අපි පළවෙනිවට දාලා ගන්න තිබ්බේ. රතෂය 7යි ලී බඩුෂ 2යි. හරි. එතන මෙහෙම වියදම් 90ක් තියෙනවා බැංකු ගාස්තු දෙකක් තියෙනවා වියදමක්. ඊළඟට රතෂය 7යි ලී බඩුෂ 2යි. රතෂය 7යි ලී බඩුෂ 2යි. රතෂය 7යි ලී බඩුෂ 2යි. හරි එන අවසාන ගැලපිලට අවසාන ගැලපිල්ල ගැලපිලි අංක 4 මාසයේ අවසාන ණයගැති ශේෂ මත 10% අඩමාන ණයවින් ක්‍රියාවක් කරන්න ඕනේ. මාසයේ අවසාන ණයගැති ශේෂ මත 10%. දැන් ණයගැති හොයාගන්න කීයද කියලා. මේ බලන්න අර ප්‍රේෂණ එහෙම ඔක්කොම ගලපලා ඉන්න ඕනේ. නේද? මේ මුල හිටපු ණයගැතිය වෙනස් වෙච්ච ඔක්කොම ගලපලා අවසාන ණයගැතිය හොයාගන්න ඕනේ. නේද? දැන් බලමු අවසාන ණයගැතිය කීයද කියලා එහෙනම්. මේ ඔක්කොම ඍණ තියෙන්නේ. 150යි මෙතන වැඩි වෙනවා. එහෙම වෙන්න බෑ. මෙතන 150 මොකද්ද පොඩ්ඩක් බලන්න. ණයගැතිය 150ක් ලද අතර මුදල බැංකුවේ තැන්පත් කරා. මුදල් හර ණයගැති බැර එක හරි නේද? 90 ණයගැතියන්ගෙන් ලද මුදල්නේ. ආයික ධන වෙන්න එපෙන්නේ. ඔය එක වැරදිලා තියෙන්නේ. මේ 95 කතාව මොකද්ද? ණය හිමියන්ට ගෙවපු එක දෙලියලා තියෙන්නේ. ඔය බලන්න 23 නේ. ණය හිමියන්ට ගෙවිය යුතු වටිනාකමින් කොටසක් වෙන 90ක චෙක් පදා නිකුත් කරා 5ක වට්ටමක් හම්බුණා. ඒක වරද්දලා නේද? දැන් මෙතන මුදල්නේ අඩු වෙන තිබ්බේ. බැංකුවෙන් අඩු කළා තියෙන්නේ. මේ ණයගැතියෙන් අඩු කළා තියෙන්නේ. මේක පොඩ්ඩක් හදාගන්න. අර ණය හිමියන්ට ගෙවපු එක බලන්න වරද්දලා ලියලා තියෙන්නේ. ණය හිමියන්ට ගෙව්වේ 95ක ණය හිමියන්ට 90ක් ගෙව්වා. 95ක ණය හිමියන්ට 90ක් ගෙව්වා. ලද වට්ටම් 5යි. හරිද? දැන් බලුවේ දැන් ණයගැතිය මේ ඍණ මේ ශේෂයක් එන්න එපා ශේෂයක් එන්නේ නැත්තේ මොකද කියලා. මේ 90 මෙතන ලියන්න එක මෙතන ලියලා තියෙන එක වැරදිලා. එතකොට තව පොඩ්ඩක් ආය හදා ගන්න වෙනවා. ඒක මම හදලා දෙන්නම්. මේ මෙතනින් අපි ගත්ත නේද අර සංශෝධනය කළ යුතු ණයක මේ මුදල් ශේෂ. ඒක වෙනස් වෙන්න ඉපැද? ආය බලන්න. ඉස්සලා හරියට දන්නේ කීවෙනම 400යි 530යි 680 හරි එක හරි 680 ධන හරි ඍණ උත්තර 240යි 340යි 340 430යි 520යි මේක කවුරු හරි කියවනේ 160 කියලා උත්තරේ කිව්වා ඉස්සෙල්ලා. ඔව් මට ආවේ කීයද ඔය 90ත් එක්කනේ නේද 100 250 එහෙමයිනේ. 160යි 90යි 250යි 160යි 90යි 9 15යි 250යි. එහෙම කරන්න දැන්. මේ වැරද්ද දිගටම යනවා. බැංකුවේ එතකොට එන්න ඕනේ කීයද? බැංකුවේ එන්න ඕනේ අගය 160යි. ආයේ සංශෝධන මුදල් පාලනයකට යන්න. සංශෝධන මුදල් පාලනයකට යන්න. ඒක 250 කියලානේ ගත්තේ කපලා 160 කියලා දාගන්න. ඉක්මන් කරන්න. සංශෝධන මුදල් පාලනයකට 250 නෙවෙයි එන්න ඕනේ. ඒකේ දාගන්න ආරම්භක ශේෂ 160ක් කියලා. එතන අපිට ආවේ ප්‍රේෂණ කීයද? ණයගැති ප්‍රේෂණ ආවා 30ක්. බැංකු ගාස්තු දෙකක් ආවා. පොඩ්ඩක් ඒ වෙලාවට කියන්න ඕන. 9යි 190යි 190යි 188ක් දාගන්න. 188යි සංශෝධ ශේෂ හදාගන්න. 250 කපලා 160 ආරම්භක ශේෂ කියලා දාලා සංශෝධ මුදල් පාලන ගිණුමේ 30ක් එකතු කරලා දෙකක් කඩන 188යි අවසාන ශේෂ. සංශෝධ මුදල් පාලන ශේෂ 188යි. හරි. ඊට පස්සේ බැංකු සසතුමත් හදාගන්න 188 අරන් උඩට 188 උඩට ගන්න නිකොත් කළ නමුත් ගේන ඉදිරිපත් නොකළ චෙක්පත් අඩු එකේ සිට වැඩි ක්‍රියාවක් එකතු කරේ 20යි නේ 20යි 208යි අවසන් උත්තරේ. හරි ඔය ටික හදාගත්තම හරි. මෙතන මේ 90 බාන්න මෙතන ගියපු නිසා ගොඩක් වෙනස් වුණා. මෙතන
අවසාන ශේෂය තිබ්බේ 160යි. ඒතර ණය ගැති ප්‍රේක්ෂණ හර වෙනවා, බැංකු ගාස්තු බැර වෙනවා, සංශෝධ මුදල් පාලන ශේෂය 188ක් එන්න ඕන. ඒක හදාගන්න කපලා. ඊළඟට බැංකු සද්දෙත් ඒක හදාගන්න. 188 උඩට දැම්මා. නිකොත් කළ නමුත් ගෙවුම් ඉදිරිපත් නොකළ චෙක්පත් එකතු කරා. එහෙනම් අඩුවේ කේසෙට වැඩි කියලා 20ක් එකතු කරා. බැංකු ප්‍රකාශන ශේෂය 208යි. 208යි. හරි. දැන් ආපහු අවසාන ගැලපෙලට යන්න. හරි. ඒ වැරද්ද අහුනේ මොකද දැන් අර ණයගැතියන්ගේ ධන උත්තරයක් එන්නේ බෑ දැන් මේකේ නේද? 90 ඍණාව නම් වැඩි වෙනවා. එතකොට ඍණ උත්තරයක් නේ එහෙම හදන්න බෑ. දැන් 200න් අඩු කරන්න තියෙන 180යි. ණයගැතිය කීයද? 200ක් හර 180ක් ඍණ කියන්නේ 20ක ණයගැති ශේෂයක් තියෙන. දැන් 20ට කීයද අපි අඩමාන ණයවින් කරන්නේ? 10%ක්. 20ට 10% කියන්නේ කීයද? 2යිනේ. අඩමාන ණය 2යි. අඩමාන ණය කියන්නේ ලාභයෙන් අඩු කරන එකක්. එහෙනම් ලාභය 2ක් අඩු කරන්න ණය ගැතියෝ 2ක් අඩු කරන්න එච්චරයි. අඩමාන ණය වෙන් කිරීම. අඩමාන ණය හර අඩමාන ණය වෙන් කිරීම. බැරි අපි ගැළපිල්ල කරනවා ගැළපිලි පාඩමේ. එතකොට අනාගතයේ ණය ගැතියන්ව නොලැබෙයි කියලා ඇස්සමේන්තු කරලා වර්තමාන ලාභයෙන් කරන අඩු කිරීමක් තමයි අඩමාන ණය වෙන් කිරීම. මේක ලාභයෙන් ගලපන්නේ. එහෙනම් ලාභය අඩු වෙන්න ඕනි. වෙන් කිරීම බැර කියන්නේ ණය ගැති වත්කම අඩු වෙනවා. හරි? අඩමාන ණය හර කියන එක වියදමක් ලාභය අඩු වෙනවා. වෙන් කිරීම බැර කියන එක ණය ගැති වත්කමින් අඩු කරගන්න. හරි මේකත් දාලම අපි ලාභය සංශෝධනය කරමු. අඩමාන ණය කියලා දාන්න. අඩමාන ණය 2ක් තව අඩු කරන්න. හරි දැන් ඉවරයි. දැන් ඊළඟට මට කියන්න මේක අගතොගේ ගන්න ඕනේ. අගතොගේ ගන්න ඕනේ. තොගේ තීරුවත් වහගෙන යන්න බලන්න පල්ලෙහාට. තොගේ තීර අවසන් උත්තරේ කියන්නේ 150යි 250යි 250න් අඩු කරන්න ඕන 220ක් නේ. 84 දෝ 220යි. 30යි. තොගේ තීරව පල්ලෙහාට එකතු කරන්න. තොගේ තීරව පල්ලෙහාට එකතු කරපුවම 30ක් එන උත්තරේ 30. හරිද? ඒක මෙතෙන් අගතොගේ කියලා ගන්න. අගතොගේ 30යි. දැන් එන සුද්ධ ලාභය හදන්න. 250න් 30ක් 220යි. තල ලාභය 110යි. 115යි. මේ ටික අඩු කරනවා. 92යි 99යි 101යි 103ක්. 112න් 103ක් 9යි. සුද්ධ ලාභය. 90 92 99 101 103. එතන 12යි 9 3 12 112. අනේ 115 වෙන්නේ. 115න් 112 3ක්. පහෙන් 3ක් 2යි 12යි. සුද්ධ ලාභය 12000යි. නැත්නම් අපි 12යි කියලා ගන්නවා. ඒක වුණා මෙතනනොත් චෙක් කරලා බලන්නත් පුළුවන් බලමු හරිද කියලා එක. මෙතන ලාභය 50යි. මෙතනත් 60ක ධන උත්තරයක්. ඒකත් ලාභයක් නේද? මෙතන ලද වට්ටම් 5. 90 මෙහෙම වියදම. 2යි 9යි 11ක් තව තියෙනවා. 1යි 101ක් වියදම්. 101ක් වියදම්. නෑ 103ක් නේ. මෙතන 50 ආදායමක් 60 ආදායමක් 5 ආදායමක් 90 වියදමක් 9 11යි 13ක් මෙතන තියෙනවනේ. හරි දැන් බලන්නකො. දැන් බලන්න 100 කීයක් ආදායම් තියෙනවද? 5යි 6 5 11යි 115යි. වියදම් 103ක් තියෙනවා. 115න් 3ක් 12යි. හරි නේද? ඒ කියන්නේ මේ ආදායම් වලින් වියදම් මෙතන එකතු කරලා ගත්තත් ලාභය 12ක් එනවා. මේ විදිහට අපි විස්තරාත්මක ආදායම් ප්‍රකාශය හැදුවත් 12ක් එනවා. ඒ කියන්නේ අපේ උත්තරය 100%ක්ම හරි. හරි. ඔන්න ඔය මට්ටම දක්වා හදන්න පුළුවන් වෙන්න ඕනේ. ලකුණු 30ක ගාණක් අපිව අවසන් කරේ. ලකුණු 30ක අභ්‍යාසයක් අපිව කරේ. හරි. ඒ තියරි පන්තියට වඩා ටිකක් අමාරුවෙන් තමයි හදන්න වෙන්නේ. මොකද ගණන් ලේසි නෑ. තව ඉස්සරහට තියෙන ගණන් මීටත් වඩා සංකීර්ණව දාලා තියෙන්නේ. ඒස අපි හෙමින් ඒවා දන්නේ නැති තීර කොටසුත් ආවරණය කරගෙන යන ගමන් පොඩක් අර විභාග එන මට්ටම දක්වා අභ්‍යාස කරන එකත් තමයි රිවිෂන් එකකින් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. තීරි පන්තිත් අපි සංකීර්ණ ගැටලු කරලා තියෙනවා. නමුත් ඊටත් වඩා
විභාගයට එනම විදිහට සහ වේගෙන් ගණන් හදන්නත් පුළුවන් වෙන විදිහටනේ ලකුණු ගන්නත් පුළුවන් වෙන විදිහට රිවිෂන් එක අපි හදාගෙන යන්න ඕනේ. හරි. එහෙනම් අදට අපි අවසන් කරමු දැන් 12:35 වෙලාව. හදපු ගණන් ආපහු හදන්න අනිවාර්යෙන්. හදපු ගණන් නැවත හදන්න. හදන්න තියෙනවත් හදන්න. ඒවා හදාගෙන බලන්න. එතකොට අපි ගණන් හදද්දී නැවත මේවා චෙක් කරගන්න පුළුවන්. මම කියන්න ඕනේ. දැන් තියරි පන්ති කරලා තියෙන නිසා මේවා අනිවාර්යෙන් හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි එහෙනම් අදට අවසන් කරමු. Thank you.